හරි පටන් ගමු එහෙනම් ඔයාලගේ පළවෙනි පාඩම ගිණුම් කරන සමීකරණය මේ ගිණුම් කරන සමීකරණයට තමයි කතා කරේ ගොඩක් අයට පාඩම මගහැරුණා වගේ ඒ නිසා ආයෙත් මුලින් ඉඳලා මම කියලා දෙන්නම්. එතකොට මේ ගිණුම් කරන සමීකරණය ගැන කතා කරද්දී ගිණුම් කරන සමීකරණය ගැන කතා කරන කලින් අපි සාමාන්‍යයෙන් සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. සමීකරණයක් කියන්නේ ඔයාලා දන්නවා A level O level යද්දී ගණන් වල ඉගෙන ගත්ත සමීකරණ කියලා පාඩමක් වෙනම. මේ සමීකරණයේදී වෙන්නේ සාමාන්‍යයෙන් එක පැත්තක තියෙන වටිනාකම සමාන කිරීමක් ඇතුලේ තවත් පැත්තක තියෙන වටිනාකමකට සමාන කරන එක. එතකොට දැන් ගිණුම් කරන සමීකරණ ඇතුලේ අපි කරන්නේ අපි ගිණුම් කරන්නේ හදාරන අයනේ. අපි ගිණුම් කරන සමීකරණ ඇතුලේ කරන්නේ අපේ ගිණුම් කරන්නේ ඔයාලා දන්නවා ගිණුම් කරන මූලිකාංග කියලා අපි කොටස් පහක් ඉගෙන ගන්නවා. මොනවද ගිණුම් කරන්නේ මූලිකාංග? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මෙන්න මේ ගිණුම් කරන මූලිකාංග පහ සමීකරණයක් ඇතුලේ දක්වන එක තමයි අපි ගිණුම් කරන සමීකරණ ඇතුලේදී ඉගෙන ගන්නේ සරලම විදියට. එතකොට ඒකනේ ගිණුම් කරන සමීකරණ ඇතුලේ ඉගෙන ගන්න. ඉතින් අපි මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා ඉස්සරහම පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් මේ කියවන්න. ව්‍යාපාර ආයතනයක අයිතිකරුවන් මෙන්ම බාහිර පාර්ශ්වයන්ද අරමුදල් සම්පාදනය කරයි. එතකොට ව්‍යාපාර ආයතනයකට අයිතිකරුවෝ අරමුදල් සම්පාදනය කරනවා කියන්නේ. ඔයාලා දන්නවා ව්‍යාපාරයක් පටන් ගද්දී සාමාන්‍යයෙන් කොහොමද? අපි ඔය ගණන් හදද්දී උනත් කියනවා මේ ව්‍යාපාරයේ අහවල් දින අයිතිකරුවෝ විසින් රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් යොදලා ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා. ඉතින් මේ අයිතිකරුවෝ අරමුදල් යොදනවා කියන්නේ ව්‍යාපාරයේ පටන් ගද්දී අයිතිකරුවෝ අර ප්‍රාග්ධනය කියන මුදලක් යොදවන්නේ. අන්න ඒකට තමයි අපි අයිතිකරුවෝ අරමුදලක් යොදලා ව්‍යාපාරය පටන් ගන්නවා. ඊට පස්සේ බාහිර පාර්ශ්වයන් කොහොමද ව්‍යාපාරයට අරමුදල සම්පාදනය කරන්නේ? ඒක දැනගන්න ඔයාලා දන්නවා ඔය ව්‍යාපාරයක දැන් හිතන්නකෝ ගොඩනැගිල්ලක් ගන්න ව්‍යාපාරයේ අයිතිකරුවට සල්ලි තිබුණේ නැහැ කියලා. ඉතින් මේ වගේ වෙලාවල් වලදී ඒ අයිතිකරුවෝ අපේ ව්‍යාපාරයේ මේ බැංකු ණයකට වගේ ඉජානවා. ඉතින් එතකොට මේ බැංකු ණය වගේ ගත්තාම ඒක බාහිරින් අරමුදල සම්පාදනය කිරීම. බැංකු ණයෙන් අපි ව්‍යාපාරයට මුදල් ගන්නවා කියන්නේ ඒක බාහිරින් අරමුදල් සම්පාදනය කිරීමක් වෙනවා. ඊට පස්සේ මෙම අරමුදල් භාවිත කරමින් ව්‍යාපාරයෙන් විසින් විවිධ සම්පත් අත්පත් කරගන්න. මේ අරමුදල් කියන්නේ අයිතිකරුවෝ යොදවන ප්‍රාග්ධනයයි ඊට පස්සේ අපේ ව්‍යාපාරයෙන් අපි කලින් කිව්වා මේ බැංකු ණය වගේ ගන්නවා. මේ ගන්න බැංකු ණයයි පාවිච්චි කරලා විවිධ සම්පත් අත්පත් කරගන්නවා. මොනවද මේ විදිහට අත්පත් කරගන්න සම්පත්? ඔයාලා දන්නවා සම්පත් විදිහට අපි අත්පත් කරගන්නවා මොනවද? ව්‍යාපාරයේ ගොඩනැගිලි. ඊට පස්සේ ව්‍යාපාරයේ මෝටර අද දෙනවනේ ඒවා. ව්යාපාරයේ බැංකුවේ තියෙන බැංකු ශේෂයන්. මෙන්න මේ වගේ දේවල් ඊට පස්සේ ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වගේ නම් ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඔයාලා දන්නවා තොග පාවිච්චි කරනවා. ඒ තොග මේ වගේ දේවල් තමයි මේ ව්‍යාපාරයේ යොදා ගන්න අර මේ සම්පත් පාවිච්චි කරන ඒවා. ඊළඟ කාරණේ බලන්න ව්‍යාපාර ආයතනයක පවතින සම්පත් වල වටිනාකම. ඒක අපි කියනවා වත්කමක් කියලා. ඊට පස්සේ ඊළඟ එක එම සම්පත් සඳහා අරමුදල් සම්පාදනය කර පාර්ශ්වයන් නැති බැඳීමේ වටිනාකමට සමාන බව තමයි ගිණුම් කරන සමීකරණයෙන් අර්ථවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ සරලවම මෙහෙමයි. දැන් ව්‍යාපාර ආයතනයේ සම්පත් ගන්න. ඒ කියන්නේ මම කිව්වේ වත්කම් විදිහට අපි ගන්න මොනවද? ගොඩනැගිලි, මෝටර රථ, තොග, මුදල්, බැංකු ශේෂය මෙන්න මේ වගේ ගොඩාක් වත්කම් තියෙනවා. මේ වත්කම් විදිහට ගන්න ඒවා අත්පත් කරගන්න සමහර වෙලාවල් වලට අයිතිකරුවටම සල්ලි තියෙනවද? නැහැ. අයිතිකරු බැංකු ණය වලින් ඒවා අත්පත් කරගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරන එකක් නම් දැන් වෙන ණයහිමියෝ වගේ. ඒ කියන්නේ ණයහිමිය ඇති වෙන්නේ කොහමද? අපි ව්‍යාපාරයට හදන්න භාණ්ඩ හදන්න ගන්න ඕනේ තොග වගේ දේවල් අපි ණයට ගත්තී ණයහිමියෝ ඇති වෙනවා. ඒ කියන්නේ අපි පස්සේ සල්ලි දෙන්න ගියත් ණයහිමියෝගෙන් ගන්නවා. ඒක ණයහිමියෝ. එතකොට මේ බාහිර පාර්ශ්වයන්ගෙන් වගේම අපේ ඒ තියෙන බැඳීම සමාන වෙනවා. ඒ කියන්නේ වත්කම් වලට ඒ අනික් කට්ටියගෙන් ගන්න වගකීම් ඊට පස්සේ අයිතිකරු ප්‍රාග්ධනය යොදවලා ඇති කරන හිමිකම සමාන වෙනවා කියලා තමයි ඔය ගිණුම් කරන සමීකරණය සරලවම කියන්නේ. දැන් ඔයාලා කොට දෙනෙක් දන්නවා එතකොට ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා. අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය බලමු. ගිණුම් කරන සමීකරණය විදිහට එනවා හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. නේද? ඔව්. එතකොට මේකේ හිමිකම කියන්නේ මොකක්ද? හිමිකම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඒ ටික මම කලින් අර වීඩියෝ එකක් කරලා දිනවා බලන්න කියලා කිව්වා මම පොඩ්ඩක් මෙතනත් පැහැදිලි කරන්නම්. හිමිකම කියලා කියන්නේ දැන් ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඉන්නවනේ. ව්යාපාරයේ දැන් සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් අයිතිකරුවෝ එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක නම් අයිතිකරුවෝ දෙන්නෙක් හරි ඊට වැඩි පිරිසක් හරි ඒ වගේ ඉන්න පුළුවන්. ඊට පස්සේ සමාගමක් නම් කොටස්කරුවෝ අයිතිකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මේ ඉන්න අයිතිකරුවෝ මේ කොයි විදිහට නම් මේ ඉන්න අයිතිකරුවෝ ඉන්නවනේ. ඒ කට්ටියට ව්‍යාපාරයට තියෙන
සම්පත් ප්‍රමාණය. ඒ කියන්නේ ඒ කට්ටිය දැන් ඔයාලා දන්නවා දැන් ව්‍යාපාරය පටන් ගන්න නම් ඒ ව්‍යාපාරයට ඉස්සරහම සල්ලි ගියක් හරි ආයෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයේ දැන් හිතන්නකො භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියලා. මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරය ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් ඒ ඕනි අමුද්‍රව්‍ය ගන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලාවක් වගේ දෙයක් හදන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කරන්න නම් අනිවාර්යෙන් අරමුදල් ඕනි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයක් යොදවනවා කියන්නේ අපි මේ යොදන සල්ලි වල. එතකොට අයිතිකරුවන් හිමිකම කියන්නේ සරලවම මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ තියෙන අයිතිය වගේ දෙයක් තමයි හිමිකමෙන් ඇත්තටම අදහස් වෙන්නේ. ඊට පස්සේ වගකීමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියන්නේ මම ඔයාලට කිව්වා දැන් අපි ව්‍යාපාරය කරගෙන යද්දී අපිට අයිතිකරුවන්ටම සල්ලි සම්පාදනය කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවල් වලදී කරන්නේ දැන් බැංකු ණයකට වගේ යනවා. ඊට පස්සේ තොග වගේ ගන්නවා නම් ඒවා අපි ණයට ගන්නවා. ඒ කියන්නේ තොග සපයන සැපියුම් කරවන්ගේ ණයට අපි බාන්න ගන්නවා පස්සේ සල්ලි දෙන්නම් කියලා. එතකොට ඒ ගනුදෙනු වලදී තමයි අපිට ණය හිමියෝ ඇති වෙන්නේ. එතකොට වගකීමක් කියන්නේ අපි ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන්ට ව්‍යාපාරයට නැති ඒ කියන්නේ අයිතිකරුවෝ නොකරන අනිත් බාහිර පාර්ශ්වයන් තියෙන බැඳීම් සේරටම අපි කියන වගකීම් කියලා. ඊට පස්සේ වත්කම් කියන්නේ මොනවද? වත්කම් කියන්නේ සරලවම අපේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ප්‍රමාණය ඔක්කොම. ඒක ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාරයේ තියෙන ඔය ඔයාලා දන්නවා මෝටර රථ මම අර කලින් කිව්වා ටික ඔක්කොම ව්‍යාපාරයේ වත්කම් විදිහට ගන්නවා. මේක අර නිර්වචනයෙන් අර විදිහට කිව්වට මම පොඩ්ඩක් බලන්න සරලව තේරෙන විදිහට තමයි ඔය ගිණුම් කරන සමීකරණය කියලා දුන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණය කියන එක එන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් විදිහට. එතකොට මේක මම සරල විදිහට කිව්වේ අත්‍තරම අපි වත්කමක් විදිහට අර මූල්‍ය සංකල්පනාත්මක රාමුවරන් බලනවා නම් ඔයාලා දන්නවා ඒකේ කොටස් තුනකට බෙදලා අපි ඒවා කතා කරනවා. ඒවා පොඩ්ඩක් බලා ගන්න. මම මෙතන ඔයාලට සමීකරණේ තේරෙන්න ඕන නිසා තමයි කිව්වේ. එතකොට ගිණුම් කරන සමීකරණය කියන එක තේරුණාද? පොඩ්ඩක් මැසේජ් එකක් chat එකට පොඩ්ඩක් දාලා කියනවාද? තේරුම් නැති අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. මම ඒක හපු පැහැදිලි කරන්න. හරි. ඒ ටික හරි. එතකොට මේක ඊළඟ එක බලන්න. මේ ගිණුම් කරන සමීකරණය හදාරද්දී අපිට අනිවාර්යයෙන්ම දැනගන්න බැරි සංකල්පයක් තමයි මේ ද්විත්ව රූප සංකල්ප කියන්නේ. ගිණුම් කරන සංකල්ප ගැන ගිණුම් කරන සංකල්ප කීපයක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ඒ ටික ගැන මම වෙනම පස්සේ කරන්න. නමුත් මේ ගිණුම් කරන සමීකරණ හදාරද්දී අපි මේ ද්විත්ව රූප සංකල්පය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් බලමු අපි මේ ද්විත්ව රූප සංකල්පය කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් මේ කියවමු. ව්‍යාපාර ආයතනයක සිදුවන ගනුදෙනු නිසා වත්කම් හිමිකම් සහ වගකීම් වෙන සංරචක කෙරෙහි අනිවාර්ය දෙආකාර බලපෑමක් සිදුවන බව තමයි මේක අදහස් වෙන්නේ. දැන් මම කිව්වා ගිණුම් කරන සමීකරණයට අපි ගන්න සංරචක තුනයි. පළවෙනි එක තමයි වත්කම්, ඊළඟට වගකීම්, හිමිකම්. මේ තුන තමයි අපි ගන්නෙ. එතකොට මේ ඇතිවෙන දැන් මේ වත්කම් සහ වගකීම් හිමිකම් වෙන සංරචක නිසා ඒ දැන් ව්‍යාපාරේ මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වුණා කියලා හිතන්නකෝ. මේ ගනුදෙනුවෙන් මේ ව්‍යාපාරයේ සංරචක කෙරෙහි අනිවාර්යයෙන්ම දෙආකාර බලපෑමක් සිදු වෙනවා කියන එක තමයි මේ ද්විත්ව රූප සංකල්පයේ කියනවා කියන්නේ. දැන් ද්විත්ව රූප කියන එකේ තේරුම වල ගන්න ද්විත්ව රූප කියන්නේ ගනුදෙනු වල දෙආකාර බලපෑමක් තියෙනවා වගේ. එතකොට දැන් මේ ව්‍යාපාරයේ බලන්නකො මේ දැන් අපි කිව්වා වත්කම් සහ වගකීම්. දැන් නිකමට අපි එක ගනුදෙනුවක් මේ උදාහරණයකට බලමු. එතකොට ඔයාලට මේ සංකල්පය පොඩ්ඩක් පැහැදිලි වෙයි. රූප සංකල්පය. හරි. මේ එකට උදාහරණයක්. ව්‍යාපාරයට අයිතිකරු මුදල් ලැබෙනවා. ඒක ඔයාලා දන්නවා ගනුදෙනුවක් විදිහට අපි ගන්නවා. තවත් විදිහකින් මේක කියනවා අර ව්‍යාපාරයට ප්‍රාග්ධනය වීම කියලා. ඉතින් මේ ප්‍රාග්ධනය යොදවන එක කොහොමද ව්‍යාපාරයේ ද්විත්ව රූප සංකල්පයට අනුව සටහන් කරන්නේ? ඔයාලා දන්නවා ගිණුම් කරන හදාරද්දී අපිට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි වෙන දෙයක් තමයි මේ ද්විත්ව සටහන් කියන්නේ. අපේ ගිණුම් කරණය පියාවෙන ලූකා පැසියෝලි කියන මේ පියතුමා තමයි මේ 1400 ගණන් වල මේ ද්විත්ව සටහන් න්‍යාය හඳුන්වන්නේ. ඉතින් මේ ද්විත්ව සටහන් න්‍යායත් එක්ක තමයි මේ ද්විත්ව රූප සංකල්පය කියන එක බැඳලා තියෙන්නේ. හොඳද? ඊට පස්සේ දැන් මේකේ අපි බලමු මේ ගනුදෙනු කොහොමද ද්විත්ව රූප සංකල්පයට අනුව. ඒ කියන්නේ දැන් මේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දෙආකාර බලපෑමකට සිද්ධ වෙනවා කියන එක තමයි මේ ද්විත්ව රූප සංකල්පය කියන එකේ සරලවම පැහැදිලි වෙන්නේ. දැන් මේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවන එහෙම නැත්නම් ප්‍රාග්ධන යොදවන එක කොහොමද ව්‍යාපාරයට බලපාන්නේ කියලා අපි බලමු. ඉතින් තියෙනවා මුදල් පත්කම වැඩි වීම. මම කිව්වා
වත්කම් හරි අර සමීකරණය ඇතුලේ ඒක දෙපැත්තකට බලපාන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් සහ වත්කම් කියන එක වෙනම අයිටමයක් විදිහට අපි ගද්දි සමීකරණයෙන් අනිත් පැත්තේ ගන්න අපි හිමිකම් සහ වගකීම් කියන දෙක. එතකොට මෙතනදී ව්‍යාපාරයට අයිතිකරු මුදල් යොදවද්දී පළවෙනියට ඔයාලා දන්නවා මුදල් යොදවනවා නම් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් පරිමාණ වැඩි වෙනවා. හිතන්න රුපියල් 50000ක් මුදල් යෙදෙවුවා කියලා. එතකොට ව්‍යාපාරයේ මුදල් පරිමාණ වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් වත්කම මුදල් කියන්නේ වත්කමක් නේ. ජංගම වත්කමක් මුදල් කියන්නේ. එතකොට මේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ බලපෑම තමයි හිමිකම වැඩි වීම. හිමිකම වැඩි වෙනවා කියන්නේ මොකක්ද? දැන් අයිතිකරුවෝ ව්‍යාපාරයට දෙන බැඳීම කියන්නේ අයිතිකරුවෝට ව්‍යාපාරයට දෙන අයිතිය. වගේ දේ ඒක වැඩි වෙන එක තමයි හිමිකම වැඩි වෙනවා කියන එකේ සරලවම අදහස් වෙන්නේ. හොඳද? එතකොට දැන් විතරූප සංකල්පයට අනුව මොන ගනුදෙනු සිද්ධ වුණා අනිවාර්යෙන්ම ඒක ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ හිමිකම් කියන සංරචක තුනක්. එහෙම නැත්නම් අපි කියන ගිණුම් කරන සංකල්පයට ප්‍රධාන වශයෙන් මේ දෙකකට බලපානවා කියන එක තමයි මේ විතරූප සංකල්පෙන් සරලවම අදහස් දෙන්නේ. හොඳද? එතකොට අයිතිකරු ව්‍යාපාරයට සල්ලි යොදවද්දී එහෙම නැත්නම් ප්‍රාග්ධන යොදවද්දී සරලවම වෙන්නේ මුදල්පත්කම වැඩි වෙනවා සහ හිමිකම වැඩි වෙන එක. එතකොට ඒක අපි අයිතිකරු මුදල් ආපසු ගැනීම. ඔයාලා දන්නවා මේකට අපි කියනවා ගැනීම කියලා. හොඳද? ඒ කියන්නේ දැන් අයිතිකරු ව්‍යාපාරයේ පාවිච්චියට නෙවෙයි. වෙනම මොකක් හරි පාවිච්චියකට ගන්නවා නම් ඒක ව්‍යාපාරයේ ගැනීමක්. ඒ කියන්නේ අයිතිකරු එයාගේ පෞද්ගලික ප්‍රයෝජන හිතන්නකො එයාට අයිතිකරු ඉන්නවා ඕක කරනවා මේ ට්‍රිප් එකක් ගන්න රුපියල් කීයක් හරි ගන්න. ඉතින් එතකොට ඒ අයිතිකරු ආපහු සල්ලි ගන්න මුදල් අපි ගැනීමක් දෙනවා. මේක ව්‍යාපාරයේ එයා යොදු ප්‍රාග්ධනේ අඩු කර ගැනීමක් වගේ තමයි මේ ගැනීම කියන එකේ සරලවම පැහැදිලි වෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ මුදල් වත්කම් පහළ වෙනවා. දැන් මේ අයිතිකරු ප්‍රාග්ධනය යොදවනවා කියන එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කතාව තමයි ඔතන අයිතිකරු මුදල් සල්ලි ගන්නවා කියන එකේ සරලවම පැහැදිලි වෙන්නේ. හොඳද? එතකොට මේකේ අයිතිකරු සල්ලි යොදවද්දී ඒක මුදල් වත්කම් පහළ යනවා. දැන් අතනේ මුදල් වත්කම මොකද උනේ? ඉහළ ගියා. මේ අයිතිකරු සල්ලි ආපහු ගත්තාම මුදල් වත්කම පහළ වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් ඇත්තටම එළියට යනවනේ. අයිතිකරු රුපියල් 20000 යා ට්‍රිප් එකක් යන සල්ලි ගත්ත කියලා හිතන්නකෝ. එතකොට එතන ව්‍යාපාරේ රුපියල් 50000ක් මුදලක් තිබ්බනම් ව්‍යාපාරේ සල්ලි රුපියල් 20000 අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් වත්කම පහළට යනවා. ඊට පස්සේ මේකේ ඊළඟ පැත්ත බලපාන්නේ හිමිකම. හිමිකම පහළ යනවා. හිමිකම ඒ කියන්නේ ව්‍යාපාරේ රුපියල් 50000ක් අයිතිකරු යොදවලා තිබුණා නම් එයාට ව්‍යාපාරයේ තියෙන අයිතිය රුපියල් 20000කින් අඩු වෙනවා. කියන්නේ අයිතිකරු එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට සල්ලි ගන්නවා කියන්නේ අපි අර ප්‍රාග්ධනය දුනා කිව්වොත් කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි වෙන්නේ. හොඳයි. එතකොට ඒ ටික පැහැදිලි නේද? දැන් අපි ඊළඟට යමු. මේක පොඩ්ඩක්. එතකොට ඔයාලා මේක දැනගන්න ඕනේ ගිණුම් ඒකක සංකල්පය. තවත් සංකල්පයක් ගිණුම් කරනවා. හොඳද? මේ ගිණුම් ඒකක සංකල්පයෙන් පැහැදිලි කරන්නේ සරලවම මම ඔයාලට කලින් කිව්වා දැන් අපි අයිතිකරු ව්‍යාපාරයට සල්ලි යොදවද්දී එයා එයාගේ ප්‍රයෝජනයට සල්ලි ගන්නවා නම් ඒක අපි ගැනීමක් විදිහට හඳුන්වනවා. ඉතින් මෙහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව තමයි ගිණුම් ඒකක සංකල්පය කියන්නේ. හොඳද? දැන් මේ ගිණුම් ඒකක සංකල්පේ සරලවම කියන්නේ දැන් අපි හිතන්නකෝ ගිණුම් කරන්නේ හදාarගෙන යද්දී මේ ඔයාලට ඉස්සරහට මේක ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මේ දැන් ඔයාලා දන්නවත් සමහර විට නමුත් දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගිණුම් ඒකක සංකල්පයෙන් කියන්නේ සරලවම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් සහ බාහිර පාර්ශ්වයන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති වෙනමම ආර්ථිකයක් ලෙස සැලකිය යුතු බව. හරි. ඔක පොඩ්ඩක් කියව ගන්නවා. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් සහ බාහිර පාර්ශ්වයන්ගෙන්. එතකොට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගිණුම් ඒකක සංකල්පයෙන් සරලවම කියන්නේ ව්‍යාපාරය කියන්නේ දැන් ව්‍යාපාරයට අදුව සල්ලි යොදවන අයිතිකරුවෝ වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරේ බැංකු ණය වගේ ගන්නවා. මේ දේවල් ව්‍යාපාරයේ වෙනමම පාර්ශවයක්. එතකොට අයිතිකරුවෝයි ව්‍යාපාරයේ තියෙන බැඳීමුයි වෙනමම පාර්ශව විදියට තමයි සැලකනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය හිතන්නකො ABC ව්‍යාපාරය කියලා. දැන් ABC ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඒකට රුපියල් 50000ක් යොදවනවා. ඊට පස්සේ ඒක තව මොකක් හරි ගොඩනැගිල්ලක් හදන්න වගේ රුපියල් 30000ක් වගේ බැංකු ණය. එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙම හිතන්නකො. ඒක පොඩ්ඩක් ලොකු කරමු.
පැහැදිලිව පේනවා කියලා බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. පේනවද? පැහැදිලි මදි වගේ නේද? මම ඒ නිසා පොඩ්ඩක් කියලාම පැහැදිලි කරන්න. පැහැදිලි වගේ නේද? එතකොට පාඩම වලට තේරුණාද කියලා පොඩ්ඩක් chat එකේ message එකක් දාලා කියනවා. ඉස්සරහට කරගෙන යන්න. හරි. එක්කෙනෙක් කියන තේරුණා කියලා අනිත් කට්ටියට පොඩ්ඩක් කියන්න තේරුණාද කියලා. නැත්නම් අපිට ඉස්සරහට ඇති ඔයාලා එක්කෙනෙක් හරි තේරුණා නැත්නම් මම ආපහු පැහැදිලි කරන්න ඒක ටික. පොඩ්ඩක් බලන්න. හරි දෙන්නෙක්ට තේරිලා තියෙනවා. අනිත් අයට තේරුනේ නැතිද? තේරුනේ නැත්නම් කියන්න අවුලක් නැහැ මම කියලා දෙන්නම්. හරි. ඔක්කොමගේ තේරිලා තියෙනවානේ. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. පාඩමෙන් අපි ඉස්සරහට යමු. හරි. දැන් එතකොට මම අර කලින් කිව්ව ගිණුම ඒකක සංකල්පය කියන එක අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තා. දැන් මේක අපි පොඩ්ඩක් බලන්න ගනුදෙනුවක් විදිහට මේක කොහොමද සටහන් කරන්න කියලා පොඩ්ඩක් බලන්න. හරි. මේ ව්‍යාපාරයේ පළවෙනි ගනුදෙනු ගන්න රුපියල් 10000ක ප්‍රාග්ධනයක් ලෙස යොදවනවා. මේක ද්විත්ව බලපෑම කොහොමද? දැන් මම අර කලින් කිව්වා ද්විත්ව සටහන් න්‍යායයට අනුව අපි ගනුදෙනුවක් දෙආකාර බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගනුදෙනුවක් අනිවාර්යෙන්ම මොකක් හරි තැන් දෙකක සටහන් කරනවා කියලා මතක තියාගන්න. හරිද? එතකොට මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් ලෙස යොදවනවා. මම කලින් කතා කරා ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් ලෙස යොදවනවා කියන්නේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ දැන් හිතන්නකෝ මගේ ව්‍යාපාරයට මම රුපියල් 50000 මුදලක් යොදවනවා. එතකොට අපේ ව්‍යාපාරයේ තියෙන සල්ලි ප්‍රමාණය කියන්නේ මුදල් ප්‍රමාණය රුපියල් 50000කින් වැඩි වෙනවා. එතකොට රුපියල් දැන් මෙතන තියෙන 10000ක ප්‍රාග්ධනයක් ලෙස යොදවනවා. අපි ඒක ගමු උදාහරණයක් විදියට. දැන් 10000ක ප්‍රාග්ධනයක් යොදවනවා කියන්නේ සරලවම වෙන්නේ 10000ක ප්‍රාග්ධනයක් යොදවුවම වෙන්නේ පළවෙනි බලපෑම තමයි මුදල් වලට. එතකොට මුදල් වත්කම වැඩි වෙනවා. ඊළඟ බලපෑම වෙන්නේ මට ව්‍යාපාරේ තියෙන අයිතිය. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැන් හිතන්නකෝ ABC ව්‍යාපාරය කියලා. මේ ABC ව්‍යාපාරයට මම රුපියල් 10000ක් ප්‍රාග්ධනය විදිහට යොදවනවා නම් මට ව්‍යාපාරයට තියෙන අයිතිය. ඒ කියන්නේ දැන් ABC ව්‍යාපාරයට රුපියල් 10000ක ප්‍රාග්ධනය කියන්නේ සල්ලි එයාගේ ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා වගේම මට තියෙන අයිතිය ඒ රුපියල් 10000කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මට තියෙන අයිතිය කියන්නේ ව්යාපාරේ හිමිකම. හොඳද? එතකොට ඒක ද්විත්ව බලපෑම කොහොමද සටහන් කරන්නේ? ඒක බලන්න. මුදල් වත්කම මම අරින් කලින් කිව්වා මුදල් වත්කම වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 10000කින් වැඩි වෙනවා. ඊට පස්සේ ඊළඟ එක හිමිකම වැඩි වෙනවා රුපියල් 10000කින්. අර කලින් කිව්ව කතාවම තමයි වෙන්නේ. මේක වටිනාකම විතර වෙනස් වෙන්නේ. කියන්නේ මේක ද්විත්ව බලපෑම රුපියල් 10000ක් ප්‍රාග්ධනය විදිහට යොදවනවා නම් ඒක ද්විත්ව බලපෑම වෙන්නේ මුදල් වත්කම රුපියල් 10000කින් වැඩි වෙන ගමන් හිමිකමත් රුපියල් 10000කින් වැඩි වෙනවා. එතකොට මේක අපි අර කලින් කිව්ව ගිණුම් කරන සමීකරණය. ඒ කියන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන ගිණුම් කරන සමීකරණය ඇතුලේ සටහන් කරන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් තියෙනවා. මේ හිමිකම් සමානයි වගකීම් ධන වත්කම්. ඒක අනිත් පැත්ත තියෙන්නේ. මෙතන තියෙනවා පළවෙනි එක බලන්න මුදල් වත්කම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුදල් කියන්නේ මොකද්ද අපි වත්කමක් විදිහට ගන්නවා. එතකොට වත්කම් පැත්තේ රුපියල් බලන්න මෙතන වත්කම් පැත්තේ රුපියල් 10000ක් වැඩි වෙනවා. ඊට පස්සේ හිමිකම පැත්තෙන් තවත් රුපියල් 10000ක් වැඩි වෙනවා. හොඳද? ඊට පස්සේ මේකේ ඒ හිමිකම් පැත්තෙන් වැඩි වෙන එක අපි ගන්නවා කිව්ව මොකක් කියලාද? ප්‍රාග්ධනයේ විදියට අර ගන්නවා කිව්වා. ඊට පස්සේ වත්කම් පැත්තෙන් වැඩි වෙන එක මුදල් විදියට අර ගන්නවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරේ පටන් ගන්නදීනේ අපි ප්‍රාග්ධනයක් විදියට යොදවනවා කියලා හිතන්නකෝ. එතකොට අයිතිකාරයාගේ තියෙන වත්කම් ප්‍රමාණය ප්‍රාග්ධනයේ විදියට රුපියල් 10000ක් ඉහළ යන ගමන් වත්කම් ප්‍රමාණය රුපියල් 10000ක් මුදල් විදියට ඉහළ යනවා. හරිද? ඒක එතකොට පැහැදිලි නේද? ඕක තමයි පළවෙනි. ඊට පස්සේ අපි ඊළඟ ගනුදෙනුව ගන්නවා. ව්‍යාපාරයේ
අයිතිකරු යෙදූ මුදලේ රුපියල් 10000ක් ආපසු ගෙන යාම. රුපියල් කියන්නේ 10000ක් ආපසු අරන් යනවලු. ඒ කියන්නේ මොකද්ද? මම කලින් කිව්වා දැන් අපි ප්‍රාග්ධනය යොදවනවා නම් ඒක මං කිව්වා ගන්නවා කියලා මොකක් කියලාද? ඒක ව්‍යාපාරයේ අපි යොදවන වත්කම් වැඩිවීමක් සහ හිමිකම් වැඩිවීමක් විදිහට ගන්නවා කිව්වා. දැන් මෙතන ගැනීම සිදු කරනවා. ඒ කියන්නේ එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට තමයි මේ සල්ලි අරන් යන්නේ. එයාගේ මොකක් හරි පෞද්ගලික ප්‍රයෝජනයට ගෙදර ගෙන යනවා. ඒ කියන්නේ එයා ගෙදර හිතන්නකෝ ගෙදර බඩු ගන්න මොකක් හරි අවශ්‍යතාවක් සිද්ධ වුණා කියලා. අන්න ඒ වගේ වෙලාවලදී එයා ගෙදරට සල්ලි අරන් යනවා. අන්න ඒ වගේ දෙයකදී තමයි අපි කියන්නේ මේ ගැනීම සිද්ධ කරනවා කියලා. ඉතින් මේ 10000ක ගැනීම කොහොමද ව්‍යාපාරේ ද්විත්ව බලපෑම සිද්ධ වෙන්නේ? පළවෙනියට අර ප්‍රාග්ධනය යොදවපු කිව්ව කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත කතාව තමයි මේ ගැනීම සිද්ධ කරනවා කියන එකේ වෙන්නේ. මොකද අතින්ද ව්‍යාපාරයේට අර අයිතිකරුගේ ව්‍යාපාරයේ වැඩි වෙනවා ප්‍රාග්ධනය යොදවද්දී ගැනීමක් සිදු කරද්දී අයිතිකරුවන්ගේ මේක කියන්නේ යාගේ තියෙන අයිතිය හිමිකම අඩු වෙන ගමන් මුදල් වලින් ඒ ගන්න අඩු වෙනවා. එතකොට 10000ක් තමයි මේ අරන් ගිහින්. එතකොට මෙතන බලන්න තියෙනවා මේ මුදල් වත්කම් රුපියල් 10000කින් අඩු වෙනවලු. පහළ යනවා. ඊට පස්සේ ඊළඟ බලපෑම වෙනවා හිමිකම රුපියල් 10000කින් පහළ යනවා. එතකොට තේරෙනව නේද? අපි අර ප්‍රාග්ධනය යොදවන කිව්ව කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත කතාව තමයි ගැනීම සිද්ධ කරද්දී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේක ගිණුම් කරන සමීකරණය දක්වන්නේ කොහොමද? ඒක හිමිකම් ප්‍රමාණය මේක දක්වනවා. එතකොට බලන්න මෙතන මේ අපි මේ මුදල් වත්කම් රුපියල් 10000ක් විදියට අඩු වෙනවා. දැන් එයා සල්ලි අරන් යනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සල්ලි ප්‍රමාණය රුපියල් 10000කින් අඩු වෙනානේ. එතකොට මේ මුදල් වත්කම් රුපියල් 10000කින් අඩු වෙනවා. ඊට පස්සේ අයිතිකරුගේ ව්‍යාපාරයට හිමිකමක් තියෙනවනේ. ඒ කියන්නේ එයාගේ අයිතිය තියෙනවනේ ව්‍යාපාරේ. මේ අයිතිය රුපියල් 10000කින් අඩු වෙනවා. එතකොට ඔයාලට තේරෙනව නේද? මේක ද්විත්ව බලපෑමක් සිද්ධ වෙනවා. එක බලපෑමක් තමයි මුදල් වත්කම රුපියල් 10000ක් විදියට අඩු වෙන ගමන් අනිත් එක හිමිකම රුපියල් 10000ක් විදියට අඩු වෙනවා. හරි නේද? එතකොට අපි මේක හිමිකම ගැනීම විදියට සටහන් කරද්දී මෙතන වත්කම මුදල් විදියට සටහන් කරනවා. ඊළඟට බලන්න රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම. අන්න මෙතනදී මේක ද්විත්ව බලපෑම කොහොමද සටහන් කරන්නේ කියලා පොඩ්ඩක් බලා ගන්න වෙනවා. එතකොට මේ රුපියල් 2000ක බැංකු ණයක් ගැනීම කොහොමද අපි ද්විත්ව සටහනකදී සටහන් කරන්නේ? පොඩ්ඩක් මේක බලන්න. බැංකු ණයක් ගද්දි පළවෙනියට වෙන්නේ මොකද්ද? අපි දැන් හිතන්න අපි බැංකුවට ගිහලා බැංකු ණයක් ගන්නවා මගේ ව්‍යාපාරේ. එතකොට මොකද වෙන්නේ? අපි ව්‍යාපාරේ මට දැන් පාවිච්චි කරන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. දැන් මම හිතන්නකෝ මගේ ව්‍යාපාරේ දැනට රුපියල් 50000ක මුදල් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මම බැංකු ණයක් ලක්ෂ 2ක් ගත්තාම මොකද වෙන්නේ? මම පාවිච්චි කරන්න තියෙන මුදල් ප්‍රමාණය රුපියල් 50000 ඉඳලා 250000 වෙනකම් වැඩි වෙනවා. මොකද බැංකු ණයේ සල්ලි ටික මට හම්බ වෙනවනේ. එතකොට ඒකේ බැංකු ණයක් ගත්තාම වෙන්නේ පළවෙනි ද්විත්ව සටහන් න්‍යායේ පළවෙනි බලපෑම වෙන්නේ මොකේද? මුදල් වලට. මුදල් වලට මොකද්ද වෙන්නේ? මුදල් රුපියල් ලක්ෂ 2කින් ඉහළ යනවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත බලමු. දැන් මේ බැංකු ණයක් ගත්ත කියන්නේ මොකද්ද ඔයාලා දන්නවද? වගකීමක්. ඒ කියන්නේ බාහිර පාර්ශ්වයට මේක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ කවදා හරි දවසක. බැංකු ණයක් ගත්තාම වාරික විදිහට කොහොමද ඒක ගෙවන්න වෙනවා. ඒ කියන්නේ බාහිර පාර්ශ්වයට තියෙන බැඳීමක් නැත්තම් වගකීමක් කරනවා. ඉතින් එතකොට මේක අනිත් පැත්ත මොකද්ද වෙන්නේ? බැංකු ණයකේ විදිහට හඳුන්වන වගකීම වැඩි වෙනවා. ඕක තමයි සරලම විදිහට බැංකු ණයක් ගත්තාම වෙන ද්විත්ව බලපෑම. පළවෙනියට මොකක්ද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ 2කින් ඉහළ යනවා. ඊට පස්සේ බැංකු ණය කියන වගකීම ඉහළ යනවා ලක්ෂ 2කින්. ඔන්න ඕක තමයි මේ ද්විත්ව බලපෑම විදියට සිද්ධ වෙන්නේ. හරිනේ? ඒතර බැංකු ණය ගත්ත කියන මොකද ඇත්තට වෙන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන ගමන් අපේ ව්‍යාපාරයේ තියෙන වගකීම ඉහළ යන එක තමයි සරල විදියට සිද්ධ වෙන්නේ. හරි. මේක දැන් අපි බලමු ගිණුම් කරන සමීකරණ සටහන් කරන්නේ කොහොමද කියලා. පළවෙනිට ඔයාලට පේනවා මෙතන මේ බලන්න. වත්කම මම කිව්වා ලක්ෂ 2ක බැංකු ණයක් ගන්නවා කියන්නේ අපිට පාවිච්චි කරන්න තියෙන මුදල් ප්‍රමාණය ලක්ෂ 2කින් වැඩි වෙනවා. දැන් අපේ මුදල් ව්‍යාපාරේ රුපියල් 50000ක මුදලක් දීපනම් 250000ක් දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත වගකීමක් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි බාහිර පාර්ශ්වයට මේක ගෙවන්න ඕනේ කවදා හරි. බැංකු ණයක් ගත්ත කියන්නේ නිකන් කවුරුත් අපිට සල්ලි ගෙනත් දෙන්නේ නැහැ නේද? අපි ඒක ගෙවන්න බැඳීමක් තියෙනවා නේ. එහෙම නැත්නම් වගකීමක් තියෙනවා බාහිර පාර්ශ්වයට. එතකොට මේ වගකීමත් ලක්ෂ 2කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ගෙවන්න අපි බැඳී සිටිනවා වගේනේ. එතකොට ඒක අපි සටහන් කරන්නේ මෙන්න මේ විදිහට. ඒතර වගකීම් පැත්තේ බැංකු ණය විදිහට ලක්ෂ 2ක් වැඩි වෙන ගමන් වත්කම් පැත්තේ රුපියල් ලක්ෂ 2ක් මුදල් විදිහට වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ එක. රුපියල් 5000 බැංකු ණයෙන් ආපසු ගෙවුවා. දැන් බැංකු ණය ගත්තා නම් අනිවාර්යෙන් ඒක ආපහු අපි ගෙවන්න ඕනේ. එතකොට මේ ආපහු ගෙවන බැංකු ණය කොහොමද සටහන් කරන්නේ? ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. එතකොට දැන් බැංකු ණය ගත්ත කියන්නේ ගද්දි මොකද්ද වෙනවද කියන්නේ? මුදල් වත්කම වැඩි වෙන ගමන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. එතකොට බැංකු ණය ආපහු ගෙවනවා කියන්නේ
සම්පූර්ණයෙන් මේක අනිත් පැත්ත කතාවනේ. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් බැංකු ණයක් ආපහු ගෙවනවා කියන්නේ මොකද්ද වෙන්නේ? අපේ ව්‍යාපාරේ රුපියල් 5000ක මුදල අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මුදල් කියන වක්කම මොකද වෙන්නේ? රුපියල් 5000කින් අඩු වෙනවා. ඊට පස්සේ දැන් බැංකු ණය අපි ගෙවන්න බැඳී සිටිනවා. ඒ කියන්නේ ඒක වගකීමක් වෙනවනේ. එතකොට මේ බැංකු ණය ගෙවුවහම මොකද වෙන්නේ? අර රුපියල් 5000ක වගකීමක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ලක්ෂ දෙකක බැංකු ණයක් ගත්තා නම් 5000ක වගකීමක් අපේ ව්‍යාපාරෙට තියෙන මේකෙන් අඩු වෙනවා. එතකොට ඒක දිත්ත බලපෑම කොහොමද එන්නේ? මුදල් වත්කම රුපියල් 5000කින් පහළ යනවා. ඒ කියන්නේ මුදල් වත්කම තියෙන ව්‍යාපාරෙ තියෙන මුදල් අඩු වෙනවා කියන එක. ඊට පස්සේ ඊළඟ එක බැංකු ණය වගකීම රුපියල් 5000කින් පහළ යනවා. ඒ කියන්නේ බැංකු ණයත් රුපියල් 5000කින් අඩු වෙනවා කියන එක. ඊට පස්සේ මේක ගිණුම් කරන සමීකරණය දක්වන්නේ කොහොමද? බලන්න නේ. වගකීම් රුපියල් 5000කින් අඩු වෙනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරේ බැංකු ණය විදිහට තියෙන වගකීම අඩු වෙන ගමන් වත්කම් රුපියල් 5000කින් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කම ව්‍යාපාරේ රුපියල් 5000කින් අඩු වෙනවා කියන එක තමයි ඔතනදී සරලම කතාව. හොඳයි. ඊළඟට ඊළඟ එක බලමු. හරි. මෙතෙන් එනකන් කරපු ටික පැහැදිලි chat එකේ මෙතෙන්ට එනකන් කරපු ටික පැහැදිලි නේද? මේ මෙතෙන්ට එනකන් කරපු ටිකේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. අපි ආයෙත් කතා කරමු. කාට හරි මෙතෙන්ට එනකන් කරපු එකේ නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න. තියනවාද? හරි ගොඩක් හොඳට පැහැදිලි කියනවා. හරි මේ පැහැදිලි නැත්තම් කියන්න මේ මම ඒ තැන ආපහු පැහැදිලි කරන්න. හරි. දැන් අපි ඊළඟ මේකට යමු. දැන් අපි ඊළඟ පස්වෙනි ගණිතය විදිහට තියෙනවා අත්පිට මුදලට 18000ක භාණ්ඩ ගැනීම. රුපියල් අත්පිට මුදල ගන්නවා. අත්පිට මුදල කියන්නේ මොකක්ද? අපි සල්ලි දීලා ගන්නවා කියන්නේ. කියන්නේ භාණ්ඩ ගන්නවා කියන්නේ මොකද්ද? දැන් මම කලින් කිව්වා අපේ වැඩිපුරම තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර. හොඳද? එතකොට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර ඔයාලා දන්නවා ඒවල දැන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් දැන් හිතන්නකෝ අපි ව්‍යාපාරයක් කරනවා ලී බඩු නිෂ්පාදනය කරනවා කියන්නේ පුඩු හදනවා කියනවා. දැන් මේ පුඩු හදනවා නම් ඉබේ පුඩු හැදෙන්නේ නැහැ නේ. පුඩු හදනවා නම් මොකද කරන්න ඕනේ? පළවෙනියෙන්ම දැන් ඒ හදන පුඩුවට අපිට දැව හොයා ගන්න වෙනවා. හොඳද? ඊට පස්සේ ඒ දැව හොයාගත්තට පස්සේ දැව ගෙනල්ලා දැන් දැව කියන එක ඉස්සරම ගස් දැව ගන්න මේව නෑනේ ගස් කපලා ඒවට පිළිවෙලක් කරනවා. එතකොට ඒ වගේ දේවල් කරලා මේ ඒ දැව ගේනකොට දැන් හිතන්නකෝ ABC කියලා ලී බඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් තියෙනවා කියන්නේ. එතකොට මෙයාලා මේ ලී බඩු නිෂ්පාදනය කරාට ඔයාලා දන්නවනේ ලී මෝල් තියෙන්නේ. ওই ලී මෝල් උදාහරණයක් ගන්න. එතකොට මේ ලී මෝල් තියෙන එකේ මේ අපිට දැන් හිතන්නකෝ එයාලා ඒ භාණ්ඩ හදන්න ඕනි මේවා ගන්නෙ වෙන කාගෙන් හරි පාර්ශ්වයකින්. එතකොට ඒක තමයි ඔය අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා. ඒ කියන්නේ තොග විදියට අපි සලකනවා කියන්නේ දැන් ව්‍යාපාරේ මොකක් හරි හදනවා නම් භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒකේ හදන්න ඕනි වෙන අමුද්‍රව්‍ය වගේ දේවල් තමයි තොග කියලා හඳුන්වන්නේ. දැන් ඉස්සරහට තොග ප්‍රමිතිය ගැන අපි කතා කරනවා. එතකොට ඒක පැහැදිලි කරන්න හොඳටම දැනට සාමාන්‍ය මේ විදියට මතක තියාගන්න. එතකොට මෙතන අත්පිට මුදලට 18000ක භාණ්ඩ ගන්නවා. එතකොට මේක දිත්ත බලපෑම කොහොමද? බලන්නකො මේක දිත්ත බලපෑම ඉන්නේ කොහොමද? දැන් හිතන්න අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා. දැන් හිතන්නකෝ මම කරනවා ලී බඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරය. එතකොට මේ ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයක මම 18000ක ලී බඩු ගන්නවා නම් කුඩු හදන්න මම ලී බඩු ගන්නවා කියලා හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? පළවෙනි පැත්තෙන් එනවා 18000ක භාණ්ඩ ගන්නවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මම දැන් සල්ලි දීලා ගන්නවා කියන්නේ මොකද වෙන්නේ? රුපියල් 18000ක් මගේ ව්‍යාපාරේ එළියට යනවා නේද? එතකොට මොකද වෙන්නේ? මගේ ව්‍යාපාරේ රුපියල් 18000ක් එළියට යනවා කියන්නේ මුදල් කියන වක්කම. මුදල් අඩු වෙන්නේ. මුදල් අඩු වෙනවා. එතකොට මුදල් කියන වක්කම රුපියල් 18000 අඩු වෙනවා. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත බලන්නකො. අනිත් පැත්ත මොකද වෙන්නේ? අත්පිට මුදල් ගන්නවා කියන්නේ අපේ ව්‍යාපාරේ දැන් හදන්න ලී බඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරයට හදන්න ලී බඩු හම්බ වෙනවා. ඒ කියන්නේ මොනවද? භාණ්ඩ හම්බ වෙනවා. ඒ කියන්නේ තොගයක් හම්බ වෙනවා. එතකොට තොග කියන්නේ මොකද්ද? ව්‍යාපාරේ. තොග කියන්නේ මොකද්ද ව්‍යාපාරේ?
වත්කමක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ජංගම වත්කමක් විදිහට තමයි තොග ගන්න. හොඳද? එතකොට ජංගම වත්කම ඒව ඔයාලා දන්නවනේ. ඊට පස්සේ දැන් මේකේ අත්පිට මුදලට බාණ්ඩ කට්ට කියන්නේ එතනදී වෙන්නේ මොකක්ද සරලව? එතන වෙනවා ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් ව්‍යාපාරයෙන් අඩු වෙන ගමන් ව්‍යාපාරයේ තොග කියන වත්කම ඉහළ යනවා. මොකද වෙන්නේ? රුපියල් 18000කින් මුදල් ව්‍යාපාරයෙන් අඩු වෙන ව්‍යාපාරයෙන් එළියට යන මුදල් ඊට පස්සේ තොග විදිහට අපිට රුපියල් 18000ක් තොග කියන වත්කම වැඩි වෙනවා. එතකොට මේකේ බලපෑම පොඩ්ඩක් බලන්න. මෙතනදී සිද්ධ වෙන්නේ එක වත්කමක් අඩු වෙන ගමන් එක වත්කමක් වැඩි වෙන ගණතුනක්. එතකොට මේක බලන්නකො ගිණුම් ගන්න සමීකරණ දාන විදිහ. බලන්න මේ පළවෙනියට රුපියල් 18000ක් මුදල් විදිහට ව්‍යාපාරයෙන් අඩු වෙනවා. ඊළඟට තොග විදිහට රුපියල් 18000ක් ව්‍යාපාරයට හම්බ වෙනවා. ඔන්න ඔක තමයි සරලව මේකේ ගිණුම් කරන සමීකරණය. මේ අපිට මුදලට බාණ්ඩ ගත්තාම සිද්ධ වෙන්නේ. හොඳද? අපි යමු ඊළඟ ගණුදෙනුවට. ඊළඟ ගණුදෙනුව අන්න මේ බලන්න. රුපියල් 50000ක් ගෙවල් ලී බඩු ගැනීම. දැන් ඔයාලා දන්නවා සමහර ව්‍යාපාර වලට ඒ ව්‍යාපාර පවත්වාගෙන යන්න ලී බඩු ඕනේ වෙනවානේ. එතකොට මේකත් ගැනීම. ඒ කියන්නේ දේශ පුටු ඒ වගේ දේවල් තියලානේ ව්‍යාපාර වල එතකොට ඔය කලමනාකරුවන් ඉන්න සේවකයන්ට සේවය කරන්න, ඒ ලියන කටයුතු කරන්න ලේඛකයන්ට වගේ ඒ වගේ දේවල් කරන්න එයාලට ලී බඩු වගේ දේවල් ඕනේ නැහැ. කියන්නේ පුටු, මේස, තව මොන යන විවිධ තියෙන ෆර්නිචර්ස් වගේ ඕනේ වෙනවානේ. එතකොට දැන් මේ ව්‍යාපාරේ රුපියල් 50000ක ලී බඩු ගන්නවා. දැන් මේ ලී බඩු ගන්න එකේ සරලව මෙන්න මොකක්ද ඉත්තු බලපෑම බලන්නකොට ලී බඩු ගන්නවා. දැන් අපි මේ මොකක් හරි ලී බඩු විගුණන සම ආයතනයකට ගිහිල්ලා ලී බඩු ගන්නවා කියලා හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? අපි රුපියල් 50000ක් ගෙවලා තියන්නේ යාළුවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ මුදල් කියන වක්කම රුපියල් 50000කින් අඩු වෙනවා. පළවෙනි බලපෑම. ඊට පස්සේ මේකේ දෙවෙනි බලපෑම වෙන්නේ මොකක්ද? දැන් ඒ රුපියල් 50000ක් ගෙවලා අපි මොනවද අරන් යන්නේ? ලී බඩු අරන් යනවා. ඒ කියන්නේ ව්‍යාපාරේ ලී බඩු කියන්නේ මොකද්ද? වත්කම. මේ ව්‍යාපාරේ ලී බඩු කියන වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හොඳද? එතකොට බලන්න. ව්‍යාපාරේ ලී බඩු කියන වත්කම රුපියල් 50000කින් ඉහළ යනවා. එතකොට 50000කින් ලී බඩු ගන්නවා කියන්නේ ව්‍යාපාරේ මුදල් එළියට යනවා පළවෙනි බලපෑම. දෙවෙනි බලපෑම තමයි ව්‍යාපාරේ ලී බඩු කියලා වත්කම. ඒ කියන්නේ වත්කම ඇති වෙන ගමන් ලී බඩු රුපියල් 50000කින් ඉහළ යනවා. එතකොට මේ ගිණුම් කරන සමීකරණය දක්වන විදිහ බලන්න. ගිණුම් කරන සමීකරණය දක්වනවා රුපියල් 50000ක මුදල් ව්‍යාපාරේ අඩු වෙනවා. හොඳද? පළවෙනි එක. ඊට පස්සේ ඊළඟ ඒක දෙවෙනි එක විදිහට එනවා ලී බඩු රුපියල් 50000ක් විදිහට ව්‍යාපාරයට එකතු වෙනවා. ඔන්න ඕක තමයි ලී බඩු රුපියල් 50000ක් ගෙවලා ගත්තොත් සරලම විදිහට සිද්ධ වෙන්නේ. හොඳයි. ඊළඟ එක බලමු. ඒ ගණුදෙනු හරිනේ. අපි ඊළඟ එක බලමු. දැන් මේක වෙනස්ම ගණුදෙනුවක්. ණයට බාණ්ඩ ගැනුම්. ණයට බාණ්ඩ ගන්න එක කොහොමද කරගන්නේ? දැන් ව්‍යාපාරේ මේවා කරන ගමන් දැන් හිතන්නකෝ අපිට ව්යාපාරේ පාවිච්චි කරගෙන යන්න ඉස්සරහට සල්ලි නැති වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවවලදී අපිට දැන් නිෂ්පාදන කටයුතු දැන් අපේ පාරිභෝගික කොටසක් අපිට හැදිලා ඉන්නවනේ. එතකොට මේ පාරිභෝගිකයන්ට බාණ්ඩ දෙන්න නැතුව අපිට ඉන්න පුළුවන් වෙනවනේ. බැරි වෙනවනේ සරලව. ඉතින් ඒ නිසා මෙතනදී බාණ්ඩ ණයට ගන්න එක අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ බාණ්ඩ ණයට අරන් අපිට ඒ කට්ටිය ඒවා ලාභයක් තියාගෙන විකුණලා පස්සේ අපිට එතකොට ඒ කට්ටියට ගෙවන්න පුළුවන් වෙනවානේ. හොඳයි. එතකොට මේ විදිහට බාණ්ඩ ණයට ගත්තාම ව්‍යාපාරයට ඇති වෙන්නේ කවුද? අපි ඒ අයට කියනවා මොකක්ද කියලාද? ව්‍යාපාරේ ණය හිමියෝ කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි බාණ්ඩ ණයට ගත්තාම අපිට ව්‍යාපාරයට ඇති වෙන ණය හිමියෝ. ඒ කියන්නේ අපි ඒ කට්ටියට ගෙවන්න බැඳීමක් ඇති කරගන්නවා. අපි ව්‍යාපාරයට බාණ්ඩ සැපියුම් කරු ඉන්නවනේ. එතකොට මේ ඉන්න සැපියුම් කරුවෝ ඉතින් ගෙවන්න අපි ඇති කරගන්නවා මොකද්ද? ව්‍යාපාරේ බැඳීමක්. ඒක ණයමි වගකීමක් විදිහට අපි හඳුන්වනවා. ඊට පස්සේ දැන් මේ බාණ්ඩ ගත්තාම බාණ්ඩ කියන වක්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? එතකොට මේකේ දිත්ත බලපෑම බලන්නකො. දිත්ත බලපෑම කොහොමද සටහන් කරන්නේ? දැන් බාණ්ඩ ණයට ගත්ත කියන්නේ අනිවාර්යෙන් ණයට ගත්තත් බාණ්ඩ තොගයක් වැඩි වෙනවනේ. එතකොට රුපියල් 40000කින් මොකද්ද වෙන්නේ? අපේ ව්‍යාපාරික තොග කියන වක්කම. ඒ කියන්නේ බාණ්ඩ ගත්තාම තොග නැති වෙන්නේ. තොගනේ තියෙන්නේ. එතකොට මේ තොග කියන වක්කම මොකද්ද වෙන්නේ? රුපියල් 40000කින් වැඩි වෙනවා. ඒක තමයි පළවෙනි බලපෑම. ඊට පස්සේ මේකේ දෙවෙනි බලපෑම මොකද්ද? අපි මේ බාණ්ඩ ගන්න මොකේද? ණයට. එතකොට මොකද වෙන්නේ? ණය හිමියෝ ඇති වෙනවා. ණය හිමියෝ කියන්නේ මොකක්ද? ව්‍යාපාරේ බැඳීමක් නැත්නම් වගකීම. ඒ කියන්නේ මොකද්ද? අපි කවදා හරි දවසක ගෙවන්න ඕනේ. එතකොට මේකේ පළවෙනි එක වෙනවා ගුවා තොග කියන වත්කම රුපියල් 40000කින් ඉහළ යන ගමන්
ණය හිමි කියන වගකීම රුපියල් 40000කින් ඉහළ යනවා. ඒ කියන්නේ මොකද? ණය හිමි කියන අපිට ගෙවන්න ඕනේ වගකීමක්නේ. එතකොට ඒක වැඩි වෙනවා. එතකොට මේක ගිලුම් කරන සමීකරණය දක්වන විදිය පොඩ්ඩක් බලන්නකෝ. නේ? රුපියල් 40000 මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ වගකීම් විදියට 40000 ඉහළ යනවා. ඊට පස්සේ වක්කම් විදියට රුපියල් 40000 ඉහළ යනවා. හොඳද? එතකොට මේ වගකීම් විදියට මොනවද ඉහළ යන්නේ? ණය හිමිකුවා. ඒ කියන්නේ අපි ගෙවන්න තියෙන බැඳීමක් මේක. මේ බැඳීම රුපියල් 40000කින් ඉහළ යන ගමන් වත්කම් විදියට තොග කියන්නේ අපි බාණ්ඩ ණයට ගන්න බර වෙන්නේ. එතකොට මේකෙදි රුපියල් 40000 ඉහළ යamak තමයි සිද්ධ වෙන්නේ. හොඳද? එතකොට මේක බලාගන්න ව්‍යාපාරේ ණයට බාණ්ඩ ගත්තාම මොකද වෙන්නේ? අපි ව්‍යාපාරේ ණයට බාණ්ඩ ගත්තාම අපේ තොග කියන වත්කම රුපියල් 40000කින් වැඩි වෙනවා. ඊට පස්සේ ඊළඟ එක මොකද වෙන්නේ? අපිට බැඳීමක් ඇති වෙන බාහිර පාෂන් එක ණය හිමියෝ ඒ කියන්නේ අපි කවදා හරි ගෙවන්න ඕනේ වගකීමක් ඇති වෙනවා. එතනදී මොකද වෙන්නේ? ණය හිමි කියන වගකීම රුපියල් 40000කින් ඉහළ යනවා. හොඳයි. ඊළඟ බලමු. ඊට පස්සේ දැන් මෙතෙන් යනවා කරපු ටික පැහැදිලිද? මෙතෙන් යනකම් කරපු ටිකේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න. පැහැදිලි නෑ මොකටද මම හරි පැහැදිලි අවුලක් තියෙනවා නම් කියන්න පැහැදිලි නොතේරෙන මොකක්ද දැනක් තියෙනවා මම තේරුම් කරන්න. එතකොට මේ තව දෙයක් අහනකොට මේ මම කරන වේගය වැඩි වගේද? එහෙම පොඩ්ඩක් තියෙනවා නම් කියන්න. වේගය වැඩි වගේ නම් ගොඩාක් ඉක්මනට කරනවා දැන් අපිට අත්‍තරම ඔයාලට තේරෙනවා අපිට පුංචි කාලයක් තියෙන මාස 4ක් වගේ ඒ කාලය ඇතුළත මේ සිලබස් එකම ආවරණය කරන්න ඕනේ. එතකොට මේ විදිහට කරනවා. එතකොට මේක නොතේරෙන තැනක් තියෙනවා අනිවාර්යෙන් කියන්න. එතකොට මේ කරන එක වේගය වැඩි නම් පොඩ්ඩක් කියන්න අපි මොන කාලේ වැඩි කරලා හරි මීට එම් කරමු. වේගය වැඩි එහෙම නැහැනේ. එහෙනම් අපි ඊළඟ එකට යමු. එතකොට මෙතන මේ වෙළඳ වට්ටම්. දැන් අපි කතා කරනවා වෙළඳ වට්ටම් කියලා. මේ වෙළඳ වට්ටමක් කියන්නේ මොකක්ද? මෙහෙමයි. මේ වෙළඳ වට්ටම් කියන්නේ කොහොනේ වෙන්නේ ඔයාලා දන්නවා. දැන් හිතන්නකෝ ඇඳුම් මෙහෙම ගන්න ගියාම කියනවා ඔන්න ඇඳුම් මෙහෙම ගන්න ගියාම වෙලාවකට ඉන්න සමහර අය රුපියල් 500ක් කරනවා මේ ඇඳුම මේ මහත්යයින්ද රුපියල් 450කට දෙන්නම් කියලා. ඒ වගේ කට්ටිය කියනවා නේද? දැන් එතකොට මේ වෙනද දන්නවද මේ? එතකොට ආයෝ සමහර මේ වලට ගියාම රුපියල් 5000ක් වෙනවා මේ බඩුව. එතකොට ඔයාට හින්දා 4500 කියලා වගේ දෙන්න. ඔන්න ඔය වගේ දේවල් කියනවා ඒ කට්ටිය. එතකොට මේ වෙළඳ වට්ටම් කියන එකෙන් සිද්ධ වෙන්නේ සරලවම දැන් හිතන්නකෝ මේ අපි දැන් භාණ්ඩයක් තියෙනවා. මේ තියෙන භාණ්ඩේ විකුණ ගන්න වගේ කට්ටිය ඔය භාණ්ඩේ දෙන වෙලාවක් තියෙනවනේ. දැන් භාණ්ඩ විකුණන වෙලාවක් තියෙනවනේ. ඒ විකුණන වෙලාවදී දැන් භාණ්ඩ ගන්න පෙළඹීමක් ඇති කරන්න වගේ ගාණක් අඩු කරනවා. දැන් අඳුන් ගන්න එකේ දුන්නත් දැන් රුපියල් 500 කියලා 450කට වගේ දෙන්නම් කියද්දි අපි පොඩ්ඩක් ආවම මේ ගාණක් 50ක් අඩු කරා කියලා අපි උනත් ගන්නනේ බලන්න ඇත්තටම. එතකොට මේ වෙළඳ වට්ටම් එකෙන් කරන්නේ භාණ්ඩ අලෙවි කිරීමේදී ලකුණු කර මිලෙන් අඩු කරන අගය. ඒ කියන්නේ ලකුණු කරපු මිලෙන් අඩු කරන අගය තමයි මේ වෙළඳ වට්ටම් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේකේ ලකුණු කර මිල කියන්නේ මොකක්ද? ලකුණු කර මිල කියන්නේ දැන් මං කිව්වර දැන් අපිට තියනවා කිව්වොත් එම් රුපියල් 500ක් වටින ඇඳුමක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ රුපියල් 500ක් වටින ඇඳුම රුපියල් 450කට විකුණනවා කියන්නේ. එතකොට මේකේ ලකුණු කර මිල කියන්නේ මොකක්ද? ලකුණු කර මිල කියන්නේ ව්‍යාපාරේ දැන් රුපියල් 500කට දැන් බාන්නේ ලකුණු කරලා තියනවා කියනවනේ. ඒ කියන්නේ එයා ඒ විකුණන මිල නෙවෙයි. ඒ ගාන ප්‍රයිස් ටැග් එකක් ගහලා තියනවා කියන්නේ. ඒක තමයි ලකුණු කර මිල කියන්නේ. රුපියල් 500ක් විතර ප්‍රයිස් ටැග් එකක් ගහලා තියෙද්දි ඒ ලකුණු කර මිල තියෙනවනේ. එතකොට මේකෙන් අඩු කරනවා කියන්නේ. මේ වෙළඳ වට්ටම ඉගෙන විදියට අඩු කරනවා. දැන් එතකොට අපි කිව්වා රුපියල් 500ක භාණ්ඩයක් ගන්නවා. මේ ගන්න 500ක භාණ්ඩෙන් අපි මිල විදියට අඩු කරනවා කීයද? 50. 50ක් අඩු කරනවා කියන්නේ. එතකොට මේක අඩු කරනාගේ තමයි වෙළඳ වට්ටම කියන්නේ. එතකොට මේක වෙළඳ වට්ටම කීයද? රුපියල් 50යි. අපි දැන් 500 භාණ්ඩයක් ගන්නකොට 450කට එක විකුණනවා. එතකොට මෙතන ලකුණු කළ මිල කියන්නේ මොකක්ද? ලකුණු කළ මිල කියන්නේ ඒක ඒ භාණ්ඩේ යා විකුණන්න කලින් භාණ්ඩේ ප්‍රයිස් ටැග් එක ගහලා දෙන වටිනාකම විදිහට අපි ගන්න. ඒක තමයි ලකුණු කළ මිල කියන්නේ. ඉස්සරෝම භාණ්ඩේ තියෙනවාගේ 500ට. නමුත් එයා දුන්නේ 450ට. එතකොට මේක වැදගත්ම දෙයක් වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරන්නේ නැහැ. හේතුව ඇයි දන්නවද? දැන් අපි මේක ලකුණු කරලා තිබුණාට ඇත්තටම ඊට පස්සේ එයා දෙන්නේ ඇත්තටම කීයක්ද වටිනාකම?
රුපියල් 450කට දෙනවා. එතකොට රුපියල් 450ක් දෙද්දී අපි ගෙවන්නේ කීයක්ද රුපියල් 450ක් නේ ගෙවන්නේ මුදල් විදිහට. නමුත් දැන් රුපියල් 450ක් ගෙවද්දී දැන් ඒක අපි රුපියල් 450ක් විදිහට දීලා දැන් තව වෙළඳ වට්ටමත් අපි ගිණුම්ගත කරොත් එහෙම අපේ අර දිත්ත සටහන් න්‍යායට අනුව මේක ගාන වර්ධිනවා. අන්න ඒ නිසා තමයි මේ වෙළඳ වට්ටම අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. ඊළඟ බලන්න රුපියල් 20000ක මිල ලකුණු කළ වූ භාණ්ඩ තොගයක් 110ක වට්ටමක් යටතේ මිලට ගැනීම. හොඳයි. මේක කොහොමද අපි සටහන් කරන්නේ? දිත්ත සටහන් න්‍යායට අනුව. එතන බලන්න. එතකොට මේකේ ලකුණු කළ මිල කියන්නේ මොකද්ද? රුපියල් 20000කට තියෙනවලු. ඊට පස්සේ මේකේ 110ක වට්ටමක් හම්බ වෙනවලු. එතකොට වට්ටම් බලා ගන්න පොඩ්ඩක්. රුපියල් මේ වකුමනේ මේකෙන් රුපියල් 10000ක වට්ටමක් යටතේ මිල ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේකේ ලකුණු කළ කියන මිල කියන්නේ මොකද්ද? රුපියල් 20000. මේකේ රුපියල් 10000ක වෙළඳ වට්ටමක් හම්බ වෙනවලු. ඉතින් මේ වෙළඳ වට්ටමක් යටතේ තමයි මිලට ගන්න. එතකොට 20000න් 110ක් අපිට බලන්න වෙනවා. එතකොට මේ 20000න් 110ක් බැලුවම වටිනාකම කීය දෙන්නේ? කීය දෙන්නේ? රුපියල් 20000න් 1000. පොඩ්ඩක් හදගන්න. 20000න් 110ක් කියන්නේ කීයද? රුපියල් 2000. එතකොට වට්ටම විදිහට කීයද අඩු කරන්නේ? රුපියල් 2000ක් වට්ටම විදිහට අඩු කරනවා. එතකොට මෙතනදී රුපියල් 20000ක භාණ්ඩ ගන්නවා නම් රුපියල් 2000ක වට්ටමක් අඩු කරනවා. එතකොට ඇත්තටම මෙයාට ගෙවන්න ඕනේ කීයද රුපියල්? රුපියල් 18යි. දැන් හිතන්න රුපියල් 20000ක මේසයක් ගන්න අපි යනවා ව්‍යාපාරයකට. එතකොට මෙයා කියනවා අපි 110ක ඩිස්කවුන්ට් දෙනවා කියලා කියන්නේ වෙළඳ වට්ටම් එකට තමයි. දැන් ඔය අවුරුද්ද අවසානයේ වාර්ෂික ඩිස්කවුන්ට් මෙහෙමයි සේල් තියෙනවා 150ක් ඩිස්කවුන්ට් කියන්නේ. ඒක තමයි වෙළඳ වට්ටම් කියන එක වෙන්නේ. එතකොට මේ ඒ කට්ටිය මෙච්චර මිලක් ලකුණු කරලා තියෙන අපි මෙච්චර ගාණක් ඩිස්කවුන්ට් දෙනවා කියලා කියනවා. දැන් එතකොට මේ වගේ කාලෙක ඔයාලා කියලා රුපියල් 20000ක භාණ්ඩයක් ගන්නවා කියලා හිතන්න. ඉතින් මෙතනදී රුපියල් 20000ක භාණ්ඩයක් ගන්නවා කියන්නේ මෙයාලා කියන 110ක් ඩිස්කවුන්ට් කියනවා. එතකොට කීයද? 20000න් 110ක් කියන්නේ රුපියල් 2000 එතකොට මේ රුපියල් 2000 මේකෙන් අඩු කරලා තමයි මෙයා අපි මිල ගෙවන්නේ. එතකොට අපි මුදල් විදියට කීයද ගෙවන්න ඕනේ? රුපියල් 18000. ඊට පස්සේ අපිට වත්කමක් ඇති වෙන දේ අපිට තොගයක් හම්බ වෙනවා. කීයද රුපියල් 18000. මේක දිත්ත බලපෑම තොග කියන වත්කම අපි මේ තොගයන් මේක ගන්නවා මම අර උදාහරණ වලට මේ විදිහට කිව්වට අපි තොගයක් ගන්නවා. එතකොට තොග කියන වත්කම රුපියල් 18000කින් ඉහළ යනවා. හොඳද? ඒ කියන්නේ වෙළඳ වට්ටමක් අපි ගිණුම්ගත කරන්නේ නැහැ කවදාවත්. මොකද ඒක එයාලා ලකුණු කරලා තිබ්බට ඒක අපි අඩු කරලා අපි ඇත්තටම මුදල් විදිහට ගෙවන්නේ රුපියල් 18000යිනේ. එතකොට ඒක ගිණුම්ගත කරොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ මේක ඊළඟ එක මුදල් වත්කම රුපියල් 18000කින් පහළ යනවා. ඒ කියන්නේ දැන් අපි මේක මුදල් ගෙවලානේ ගන්නෙ. එතකොට රුපියල් 18000කින් අපි මුදල් ව්‍යාපාරයෙන් එළියට යනකොට මුදල් වත්කම රුපියල් 18000කින් අඩු වෙනවා. තොග කියන වත්කම 18000කින් ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 18000ක් වටිනා තොග අපේ ව්‍යාපාරයට එකතු වෙනවා කියන එක තමයි මේක ද්විත්ව බලපෑම. ඊට පස්සේ මේක අපි ගිණුම් කරන සමීකරණය සටහන් කරොත් පළවෙනිට බලන්න මේ තොග කියන වත්කම රුපියල් 18000කින් ඉහළ යනවා. ඊළඟට තොග කියන වත්කම ඊට පස්සේ ව්‍යාපාරයේ මුදල් වත්කම රුපියල් 18000කින් අඩු වෙනවා. මොකද ව්‍යාපාරයෙන් එළියට මුදල් යනවා. එතකොට මේක වත්කම් වලටම බලපාන ගනුදෙනුවක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඊළඟට යමු. මේක පළවෙනි ප්‍රශ්නේ. මේකේ බලන්න අත්පින මුදලට භාණ්ඩ ගැනීම. හරි. මෙන්න මේකේ මම ඔයාලට මේ පේපරේ ගෲප් එකට දාලා තිබුණා. ගොඩක් අය කරන්නේ නැති. මේක කරා මේක ඔයාලා කරලා තියෙන්නේ. පොඩක් කියනවා මේක කරලා තියෙනවද කියලා. කරලා නැත්නම් මම පොඩි වෙලාවක් දෙන්න කරන්න. මේ ගාන හදලා තියෙන්නේ.
ඔක්කොමලාම කරලා තියෙන්නේ. නැත්නම් ඔයාලට පුංචි වෙලාවක් දෙන්නම් මම මේක කරන්න. අපි දැන් මේක පොඩ්ඩක් අර ටික පොඩ්ඩක් පැහැදිලිද කියලා බලන්න මේකෙන් ඔයාලට අවස්ථාවක් තියෙනවා. හැමෝම කරලා තියෙන මේ ප්‍රශ්නේ. එක්කෙනෙක් කරලා තියෙනවා. අනිත් අය කරලා නැද්ද? පොඩි වෙලාවක් දෙන්න කරන්න. නැත්නම් අපිට මේක සාකච්ඡා කරන්න ඕන. හොඳයි අපි මේ කතා කරමු දෙනවා. බලන්න ජනිත් රුපියල් ලක්ෂ 2ක මුදල් ප්‍රාග්ධන ලෙස යොදා 2017 1 දින ආරම්භ කළ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ පළමු සතිය තුල පහත ගන්නට සිදු වූ පහත ගන්නට දිවේ. ඉතින් පළවෙනි තියෙනවා රුපියල් 50000ක තොග අත්පිට මුදලට ගැනීම, ලකුණු කළ මිල 60000ක වූ තොග 110ක වට්ටමක් යටතේ ණයට ගැනීම. ඊට පස්සේ රුපියල් 12000ක මාසයේ ගෙවල් කුලිය ගෙවීම, 15000ක බැංකු ණයක් ගැනීම, ණයට ජනවාරි 3 ලබාගත් භාණ්ඩ වලින් රුපියල් 10000ක් තොග ආපසු යැවීම. හොඳද? ඊට පස්සේ මේකේ හිමිකම් වගකීම් වත්කම් වෙන ගිණුම්කරණයේ ජනවාරි මාසය තුල ගනුදෙනු සටහන් කිරීම තමයි පළවෙනි ප්‍රශ්නේ ඉදිරි ඔයාලට අහන්න. හොඳයි. ඒක පොඩ්ඩක් බලාගන්න. උත්තර බලාගන්න පොඩ්ඩක් මේකත් එක්ක. පළවෙනි ගනුදෙනු විදිහට තියෙන මොකද්ද? ව්‍යාපාරයට ජනිත් රුපියල් කීයක මුදලක් යොදලා තියෙනවා. රුපියල් ලක්ෂ 2ක මුදලක් යොදවලා තියෙනවා. එතකොට ලක්ෂ 2 මුදලක් ප්‍රාග්ධන විදිහට යොදවලා තියෙනවා. එතකොට මේකේ ප්‍රාග්ධන විදිහට යොදවන එක කොහොමද අපි ගිණුම් කරන සාධාරණීකරණය සටහන් කරනවා කිව්වේ? ප්‍රාග්ධන කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන යොදවද්දි මොකද්ද පළවෙනියට වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ යොදවන ප්‍රාග්ධන. එතකොට මේක ලක්ෂ 2ක් යොදවලා තියෙන හින්දා ලක්ෂ 2ක් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ඒකේ දෙවෙනි එක අයිතිකාරකට ව්‍යාපාරයේ තියෙන අයිතිය. එහෙම නැත්නම් හිමිකම තව රුපියල් 2000කින් ඉහළ යනවා. හොඳද? ලක්ෂ 2කින් සමාන ලක්ෂ 2කින් ඉහළ යනවා. ඉතින් ඒ විදිහට තමයි පළවෙනි ගනුදෙනු. ඊට පස්සේ ඒකේ දෙවෙනි එක තියෙනවා ජනවාරි 2 දින 50000ක තොග අත්පිට මුදලට ගැනීම කියලා. එතකොට තොග අත්පිට මුදලට ගද්දි ඔයාලා දන්නවා වෙන්නේ මොකද්ද? ඒකේ ද්විත්ව බලපෑම විදිහට ගන්නවා. තොග ගද්දි රුපියල් 50000ක මුදල තමයි අරන් දෙන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ මුදල් වලින් රුපියල් 50000ක් අඩු වෙනවා. ඊළඟට අපේ තොග කියන වත්කම රුපියල් 50000කින් ඉහළ යනවා. ඒ කියන්නේ අපිට තොග ප්‍රමාණයක් වැඩි වෙනවානේ. එතකොට දැන් මේකේ දෙවෙනි ගණුදෙනු විදිහට තියෙන්නේ තොග ගත්තාම මොකද වෙන්නේ? මුදල් රුපියල් 50000කින් වැඩි වෙන ගමන් තොග කියන වත්කම රුපියල් 50000කින් වැඩි වෙන ගමන් මුදල් කියන වත්කම රුපියල් 50000කින් අඩු වෙනවා. ඊළඟ එක තියෙනවා ව්‍යාපාරයේ ලකුණු කළ මිල 60000ක තොග 110ක වට්ටමක් යටතේ ණයට ගැනීම. දැන් මේකේ ලකුණු කළ මිල. ඒ කියන්නේ මොකද්ද අපි අර ප්‍රයිස් ටැග් එක ගහලා තියනවා කිව්වේ? ඒක තමයි ලකුණු කළ මිල. මේ ලකුණු කරපු මිලේ 110ක වට්ටමක් යටතේ තමයි සල්ලි ණයට අරන් මේ බාන්න ණයට අරන් තියෙන්නේ. වට්ටම කියන්නේ ලකුණු කළ මිලේ 110ක වට්ටමට තව ණයටත් තමයි අරන් තියෙන්නේ. එතකොට මේක බලපෑම කොහොමද සටහන් කරන්නේ? ඔයාලා දන්නවා මෙතනදී වෙන්නේ මොකද්ද? රුපියල් 60000කින් 110ක් කියන්නේ කීයද? රුපියල් 6000. එතකොට වට්ටම විදියට එහෙම නැත්නම් ඩිස්කවුන්ට් එක විදියට අඩු වෙනවා කීයද රුපියල්? 6000ක් අඩු වෙනවා. ඊට පස්සේ මේක අරන් තියෙන්නේ මේ තොග අරන් තියෙන්නේ. එතකොට ඒක ණයට අරන් තියෙනවා. ණයට ගද්දි මම කිව්වා බාහිර වගකීමක් ඇති වෙනවා ණය හිමියෝ කියලා. ඒ කියන්නේ අපිට ගෙවන්න බැඳීමක් ඇති වෙනවා. එතකොට ඒකේ පළවෙනි එක වෙන්නේ රුපියල් 54000කින් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ තොග කියන
වත්කම රුපියල් 54000කින් වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන තොග ප්‍රමාණය ඉහළ යනවානේ. එතකොට ඒක තමයි මෙතනදී සරල විදියට වෙන්නේ. ඊට පස්සේ ඊළඟ අර දෙන බලන්නකො. රුපියල් 12000ක මාසයේ ගෙවල් කුලිය ගෙවීම. 12000ක ගෙවල් කුලිය ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? ගෙවල් කුලිය කියන්නේ මොකද්ද? අපි ගෙවල් කුලිය කියන එක අපි හඳුන්වනවා අපේ ව්‍යාපාරයට සංරචක වලට ගන්න වියදමක් විදියට. ඉතින් එතකොට මේ වියදම් කියන එක හිමිකම් ඇතුළේ තමයි තියෙන්නේ. ඒක නම් මම පස්සේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මෙතන මේ ගෙවල් කුලිය තියෙන එක වෙන්නේ මොකද්ද? ගෙවල් කුලිය ගෙවනවා. ඒ කියන්නේ අපි ගේක කුලියට ඉන්නවා නම් ඒ කුලිය ගෙවනවා. ඒ කියන්නේ කුලියට අපේ ව්‍යාපාරය කරනවා නම් දැන් ඔය ගොඩක් කඩ එහෙම කරන්න ඔයාලා දන්නවනේ. මේ කුලිය පදනම් මතනේ කරන්නේ. ඒ කියන්නේ මාසෙට ගාණක් ගෙවන්න මේක තමයි කරන්නේ. එතකොට අපි ගෙවනවා කියන්නේ මොකක්ද වෙන්නේ? අපේ ව්‍යාපාරේ තියෙන මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කමනේ. මුදල් කියන වත්කම රුපියල් 12000කින් අඩු වෙනවා. ඊට පස්සේ අපේ ව්‍යාපාර හිමිකම. ඒ කියන්නේ ගෙවල් කුලිය කියලා වියදමක් නෙවෙන්නේ. ඒ කියන්නේ අයිතිකරුන්ට තියෙන අයිතියෙමුත් කොටසක් අඩු වෙනවා. ඒ කියන්නේ එතනදී ගෙවල් කුලිය කියලා අලුතෙන් වියදමක් ඇති වෙනවා. වියදමන්නේ ගෙවල් කුලිය කියන්නේ. එතකොට මෙතන ගෙවල් කුලිය හිමිකමෙන් රුපියල් 12000ක් අඩු වෙනවා. ඊට පස්සේ ඊළඟ එක රුපියල් 15000ක බැංකු ණයක් ගැනීම. බැංකු ණයක් ගන්න කොහොමද වෙන්නේ? බැංකු ණයක් ගත්තාම මම කිව්වා අපේ මුදල් රුපියල් 15000ක් අපේ වත්කම් මුදල් වැඩි වෙද්දී අපි බාහිර වගකීම බැංකු ණය කියන බාහිර වගකීම 15000කින් වැඩි වෙනවා. එතකොට මේකද වෙන්නේ මුදල් කියන වත්කම 15000කින් වැඩි වෙන ගමන් බැංකු ණය කියන වගකීම රුපියල් 15000කින් අඩු වෙනවා. ඊට පස්සේ මේකේ ඊළඟ එක බලන්න ජනවාරි 7 ජනවාරි 3 ලබාගත් භාණ්ඩ වලින් ලකුණු කළ මිලෙන් 10%ක තොග ආපසු යවලු. ආපසු යවනවා කියන්නේ මොකද්ද? දැන් මේ ආදායම් ප්‍රකාශන ඉගෙනගෙනත් ඇති ඉස්සරහට මම කියලා දෙන්න. මේ අපි ණයට ගන්න භාණ්ඩ ඒ කියන්නේ දැන් ඔය සමහර තොග තියෙනවා. ඒ කියන්නේ සෞතුනේ ඒවා එහෙම තියෙන. ඒ කියන්නේ කොහොමද දැන් ඔය ගබඩා කරද්දී එහෙම නැත්නම් ප්‍රවාහනය කරද්දී එහෙම ඒ කට්ටිය තියෙන භාණ්ඩවල සමහර ඒවා තියෙනවා හොඳ නැති ඒවා. එහෙම නැත්නම් හොඳ නැති ඒ කියන්නේ අපිට ගැලපෙන්නේ නැති බාල භාණ්ඩ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් එතනදී මොකද වෙන්නේ? ඒ භාණ්ඩ අපිට සුදුසු නැත්නම් ව්‍යාපාරේ ඒවා ආපහු යවනවා. ඒ කියන්නේ ණයට ගත්තත් ඒවා ආපහු යවනවා. ඉතින් එතකොට දැන් මෙතන අර අපි ලකුණු කළ මිලෙන්නේ අපි තිබ්බ තොගයන් අපි ගත්තේ මේ කියන්නේ ඩිස්කවුන්ට් එකකට ඒ කියන්නේ වෙළඳ වට්ටමක් යටතේ. ඉතින් මං කිව්වා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ කියලා. ඒ නිසා අර ලකුණු කළ මිල 60000ක් වුණාට අපි මෙතනදී 54000ක් විදිහට තමයි සටහන් කරන්නේ. නේද? 100,000ක් ඩිස්කවුන්ට් එකක් ගියාම රුපියල් 6000ක් 54000යි නෙවෙන්නේ. ඉතින් මෙතනදී මේක රුපියල් ලකුණු කළ මිල 10000ක තොග. එතකොට මේකේ දැන් අර ඉස්සෙල්ලා අපි 60000ක තොග ගත්තා වගේ ලකුණු කළ මිල 10000ක තොග තමයි ආපසු යවලා දෙන්නේ. අපි ඒ කට්ටියට මේවා හොඳ නැහැ කියලා හරි මේ ව්‍යාපාරේ ආපහු අපි සපියුම් කරවන්න ගත්ත ණය හිමියන්ට ආපහු යවලා දෙනවා. ඉතින් එතනදී වෙන්නේ මොකද්ද? මේ ඩිස්කවුන්ට් එක අපි ඉස්සරම බලා ගන්න වෙනවා. එතකොට ඉතින් ඩිස්කවුන්ට් එක කීය දෙන්නේ? ඩිස්කවුන්ට් එක විදිහට කීය දෙන්නේ? 10000න් 110ක් කියන්නේ රුපියල් 1000ක් වගේ ඩිස්කවුන්ට් එකක් තමයි එන්නේ. එතකොට 1000ක් අඩු වුණා කියන්නේ කීයද වෙන්නේ? රුපියල් 9000ක් තොග අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන 54000ක් තොග අපිට එකතු වුණානේ. එතකොට මෙතනදී 9000ක් කියන තොග අඩු වෙනවා. ඊළඟට ණයහිමි කියන වගකීම 9000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන බැඳීම අඩු වෙනවා. අපි මොකද අපි ගත්ත තොග ණයට ගත්තේ. ණයට ගත්ත තොග අපි අහපව යවලා. එතකොට අපිට තියෙන වගකීම 9000කින් අඩු වෙන ගමන් මෙතන තොග රුපියල් 9000කින් අඩු වෙනවා. ඉතින් මෙතනදී අර 10000ක තොග ලකුණු කළ මිලට යවුවට අපි කිව්වා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ කියලා. ඉතින් එතන ඒ නිසා තමයි මෙතන 9000ක් විදිහට අපි සටහන් කරන්නේ. ඊට පස්සේ ඒක හරි. දෙවෙනි එක සමහරවිට මෙතන එක ගෙදෙන ඊළඟ දෙවෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේම තමයි ඒකේ මේ ජනවාරි 7 දිනට මුළු වක්කම් කීයද මුළු වගකීම් කීයද මුළු හිමිකම් කීයද කියලා අහලා තියෙනවා. මේ ප්‍රශ්නේ කරාද ඔයාලා? මෙතන මේක නම් ලේසි. ප්‍රකාශ කරලා තිබ්බේ නැහැ මම හිතන්නේ. ගොඩක් කට්ටිය. මේක කරාද? කරේ නැත්තම් පොඩි වෙලාවක් දෙන්න කරන්න. අර කලින් අපි කතා කරපු එකම තමයි ඒක ගිණුම් කරන සමීකරණ දැන් ඔයාලා හදාගන්න ඇතිනේ. එතකොට ඒ ගිණුම් කරන සමීකරණ බලාගෙන මෙතන වත්කම් වගකීම් හිමිකම් ටික හොයාගන්න පුළුවන්.
හරි. ඒක කරලා නැතිද කවුරු? අපි කතා කරමු දෙක. බලාගන්න. එතකොට මේකේ මේක මේ විදිහට තියෙනවා. පළවෙනිට අහන වත්කම් ටික. වත්කම් වැඩි වෙන අවස්ථා අපිට මොනවද තිබුණේ? බලන්න වත්කම් අපි රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනයේ විදිහට යොදවුවා. ඉතින් එතනදී වෙන්නේ මොකක්ද? ව්‍යාපාරයේ වත්කම් වැඩිවීමක් එතන සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟට රුපියල් 50000ක තොග අත්පිට ගත්තා. මෙතනදී මොකද්ද වෙන්නේ? තොග අත්පිට ගත්තාම අපි කතා කරා ව්‍යාපාරයේ මුදල් 50000කින් අඩු වෙන ගමන් තොග 50000ක් එකතු වෙනවා. එතකොට වත්කම් එක වත්කමක් අඩු වෙන ගමන් තව වත්කමක් එකතු වෙනවා. එතකොට වත්කම 50000 අඩු වෙලා 50000ක් එකතු වුණාම මෙතනයි බලපෑමක් වෙලා නැහැ. ඊළඟ එක තියෙනවා ඊළඟට අරන් දින අපි තොග අරන් දිනවා ලකුණු කරමින් 60000ක තොග 100,000ක වට්ටමක් කරද්දී 50 ඒක අරන් දිනවා. එතකොට එතනදී මොකද වෙන්නේ? 100,000 ගත්තට රුපියල් 54000ක තොග තමයි අපි අරන් තියෙන්නේ ණයට. එතකොට මෙතනදී වත්කම් වලට මොකද්ද සිද්ධ වෙන බලපෑම? රුපියල් 54000ක තොග ගත්තාම තොග කියන වත්කම රුපියල් 54000කින් වැඩි වෙනවා. එතකොට ඒක වත්කම් වැඩි වීමට බලනවා. ඊට පස්සේ ජනවාරි 4 ගණන් දිනුව බලන්නකො. රුපියල් 12000ක මාසයේ ගෙවල් කුලිය ගෙවලා. එතකොට මොකද වෙන්නේ? ඒ ගෙවල් කුලිය ගෙවපු එක වත්කම් විදියට කොහොමද කරන්නේ? අපි කිව්වා ගෙවල් කුලිය ගෙවද්දී ඒක අපි මුදල් වලින් ගෙවන්නේ. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට මේ ජනවාරි 4 ගණන් දිනුවේ ව්‍යාපාරයේ ගෙවල් කුලිය කියන ගෙවල් කුලිය ගෙවද්දී මුදල් රුපියල් 12000ක් අඩු වෙන නිසා වත්කම් 12000ක් අඩු වෙනවා. ඊට පස්සේ ඊළඟ ගණන බලන්නකො. රුපියල් 15000ක බැංකු ණයක් ගැනීම. 15000ක බැංකු ණයක් ගන්නවා. බැංකු ණය ගත්තී මොකද වෙන්නේ? අපි ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය ඉහළ යනවා 15000ක. එතකොට මොකද වෙන්නේ? 15000ක මුදල් ප්‍රමාණය ඉහළ යනවා කියන්නේ අපිට බැංකු ණය එතකොට මේ මුදල් කියන වත්කම 15000කින් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ජනවාරි 7 ගණන් දෙනුවේදී ණයට ගත්ත භාණ්ඩ වලින් 10000ක ලකුණු කළ මිල තුක ආපහු යවලා. ඉතින් මේක වත්කම් වලට බලපන්නකො. මේ ලකුණු කළ මිල වුණාට මේක 110ක ඩිස්කවුන්ට් එක අපි කලින් දීලා තියෙනවා කියලා තියෙනවානේ. ඉතින් එතනදී ඒක 110ක ඩිස්කවුන්ට් එකක් දුන්න නිසා රුපියල් 9000ක් තමයි තොග ඇත්තටම අපි ආපහු යවලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි රුපියල් 54000ක් විදිහට එකතු වුණු තොග 9000ක් එතනින් අඩු වෙනවා. මොකද අර ලකුණු කළ මිල වුණාට මේකක් අරන් යවලා තියෙන්නේ. එතකොට තොග 9000ක් අඩු වෙනවා. එතකොට සම්පූර්ණයෙන් තොගවල වටිනාකම කීයද? රුපියල් කීයද? 2,48,000. හරි නේද? 2,48,000 විතර තමයි ආවේ. ඊළඟට ඒක පොඩ්ඩක් උත්තරේ බලාගන්න. ඒකේ අපහැදිලි තැනක් තියෙනවනේ අපි පස්සේ කතා කරමු. ඊළඟ එක බලන්න. එතකොට මේකේ මුළු වගකීම් කීයද කියලා අහනවා. මුළු වගකීම් කීයද කියලා අහනවා. එතකොට මෙතන ප්‍රාග්ධන යුතුයක වගකීම් වලට බලපානවා කියලා අපි ගිණුම් කර සමීකරණයත් එක්ක බලා ගන්න ඔයාලගේ. එතන බලපාන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ එක එතනදී හරි වගකීම් විදිහට අපිට බලපානවා තොග අත්පිට මුදලට ගත් එකක් නැහැ ලකුණු කරමින් ණයට ගත්තාම මොකද වෙන්නේ? කිව්ව 54000කින් ණය කියන වගකීම වැඩි වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ එක මාසේ ගෙවල් කුලිය ගෙවම මේක වගකීමකට බලපෑමක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? රුපියල් 15000කින් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඉතින් එතනදී මොකද්ද වෙන්නේ? බැංකු ණය කියන වගකීම වැඩි වුණාම 15000කින් වැඩි වෙනවා. එතකොට ව්‍යාපාරයේ මුළු වගකීම් ප්‍රමාණය කීයද ආවේ? රුපියල් 4 මෙතන පොඩි වෙනසක් වෙන්නේ. එතන වගකීම් විදිහට ආවියද? අපසු යවලක් තියෙන අපි වගකීම් විදිහට ආවා රුපියල් 60000. හරි නේද? ඊට පස්සේ අන්තිම එක හිමිකම වෙනස් වීමට බලපාන්නේ මොනවද? හිමිකම වෙනස් වීමට බලපානවා මොකක්ද? ව්‍යාපාරයේ අපි කිව්වා ප්‍රාග්ධන යොදාදී ලක්ෂ 2කින් වැඩි වෙනවා කියලා. ඉතින් ලක්ෂ 2කින් ප්‍රාග්ධන යොදාදී වැඩි වුණා කියන්නේ හිමිකම මෙයා කරද්දී එතන හිමිකම ලක්ෂ 2කින් වැඩි වෙනවා. ඊට පස්සේ අපි ආයේ හිමිකම වෙනස් වීමට එකම එක ගනුදෙනුවයි බලපෑවේ මොකද්ද? ගෙවල් කුලිය ගෙවපු එක විතරයි. ගිණුම්කර සමීකරණත් එක බලාගන්න. ගෙවල් කුලිය ගෙවපු එක විතරයි. ඊට පස්සේ එතකොට කීයද? රුපියල්
12000ක් අඩු වෙනවා. ඉතින් එතකොට මෙතන මුළු හිමිකම විදියට අපිට ආවා 1,88,000. හරි. මේ ප්‍රශ්නේ එච්චරයි. මේ ටික බලා ගන්න. දැන් මේකේ මොකක් හරි මේ දැන් මම මේ කරපු ප්‍රශ්නේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. අපි ඉස්සරහට යමු. මේකේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවනම් කියන්න, තේරුණා නම් කියන්න. මට ඉස්සරහට යන්න පොඩ්ඩක්. මේක බලාගෙන යන්න ඕනේ ඉස්සරහට. ගැටලුවක් නැහැ නේද? හරි. ගැටලුවක් නැහැ කියලා තමයි හිතන්නේ. ගැටලුවක් තියෙනවා නම් කියන්න අනිවාර්යෙන්. අපි කතා කරමු. අපි යමු එන ඉස්සරහට. මේක කරාද? ඔයාලට කරන්න ඉපා ගොඩක් අය කරලා නෑ වගේ මට පේන්නේ. මම කලින් කිව්ව පොඩ්ඩක් බලන්න කියලා. හරි අපි මේක පොඩ්ඩක් බලමු. එතකොට මේක ප්‍රශ්න කියනවා කමන් රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් 50000ක ඩීබඩු යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. බැංකු ණය රුපියල් 30000ක්ද ලබා ගන්න ලදී. මෙම ගනුදෙනු ගැලපූ පසු ගිණුම් කරන සමීකරණය කියන්නේ කියලා තියෙනවා. ඉතින් එතකොට කමන් කීයක්ද රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් 50000ක ඩීබඩු යොදාගෙන තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්න තියෙන්නේ. එතකොට බැංකු ණය විදියට කීයක්ද අරන් තියෙන්නේ? රුපියල් 30000ක් යා අරන් තියෙනවා. ඉතින් මේවා ගනුදෙනු ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය බලපාන්නේ කොහොමද කියලා අහන්නේ MCQ ප්‍රශ්නයක්. එතකොට මෙයා රුපියල් ලක්ෂයක මුදල්. රුපියල් ලක්ෂයක මුදල් කියන්නේ ඒක බලපාන්නේ කොහොමද? ලක්ෂයක මුදල් ප්‍රාග්ධන විදියට යොදවනවා. එතකොට මොකද්ද වෙන්නේ? ලක්ෂයක කිව්වා ව්‍යාපාරයේ වත්කම් රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල්කින් වත්කම රුපියල් ලක්ෂයකින් වැඩි වෙන ගමන් අය මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුට ඒ කියන්නේ කමන්ට තියෙන අයිතිය වැඩි වෙනවනේ. එතකොට ව්‍යාපාරයේ තව මොකද්ද වැඩි වෙන්නේ? එයාගේ තියෙන හිමිකම රුපියල් ලක්ෂයකින් ඉහළ යනවා. නේද? හරි. එතකොට ඒකේ මොකද්ද එතකොට වෙන්නේ? එතකොට එතනදී වත්කම රුපියල් කීයකින් වැඩි වෙනවද? ලක්ෂයකින් වැඩි වෙන ගමන් කීයක් වැඩි වෙනවද? හිමිකම රුපියල් ඒ කියන්නේ එහෙම නැත්නම් ස්කන්ධ විදියට අපි මෙතන දීලා තියෙන හිමිකම ස්කන්ධ කියලා හඳුන්වනවා. හිමිකම හඳුන්වන වෙනත් නම් ඔය. එතකොට ස්කන්ධ කියන්නේ හිමිකමම තමයි ව්‍යාපාරය. එතකොට අපි ආව කියන ඔය සුද්ධ වත්කම් කියන්නේ හිමිකම. ඒ විදියට ඉස්සරහට හිමිකම ගැන පැහැදිලි දැන් ඔක්කොම අපි පැහැදිලි කරගමු. ඊට පස්සේ රුපියල් 50000ක ලීබඩු ව්‍යාපාරයට යොදවනවලු. එතකොට මොකද වෙන්නේ? 50000 ව්‍යාපාරයට යොදවනවා. මේක ඉතින් අර ව්යාපාරේ පාවිච්චි කරන ගන්නේ ඇත්තට මේ කියන්නේ. යා මේකටනේ. එතකොට මොකද්ද වෙන්නේ එතනදී? රුපියල් 50000ක ලීබඩු යොදවනවා කියන්නේ මොකද්ද වෙන්නේ? රුපියල් 50000කින් යාගේ ව්‍යාපාරේ වත්කම රුපියල් 50000කින් වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙ මොකද්ද වෙන්නේ? මෙයා මේ ඒක ව්‍යාපාරේ පාවිච්චිට යොදවන්නේ. එතකොට ඒ ව්‍යාපාරේ හිමිකම තමයි වැඩි වෙන්නේ. කියන්නේ ව්‍යාපාරේ තියෙන හිමිකමට තමයි ඒක වැඩිවීමක් විදිහට බලපන්න. මොකද ඒක මේ යොදවපු ලීබඩු ප්‍රාග්ධනයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. දැන් ප්‍රාග්ධන විදිහට මුදල් විතරක්ම අපි හඳුනගන්න කියලා ඔයාලා දන්නවා. ලීබඩු කියන්නේ ලීබඩු අපි ව්‍යාපාරයේ ප්‍රයෝජනයට අපි පාවිච්චි කරනවා නම් ඒක අපි ප්‍රාග්ධනයක් විදිහට තමයි ගන්නෙ. හොඳද? එතකොට මේ ලීබඩුත් අපි ප්‍රාග්ධනයක් විදිහට තමයි ගන්නෙ. එතකොට ඒකත් හිමිකම වැඩිවීමට තමයි බලපාන්නේ. එතකොට දැන් මේ දෙකම හිමිකම වැඩිවීමට බලපෑවා. එතකොට මෙතන අපිට දැනට හැදිලා තියෙන කොහමද? ස්කන්ධ විදිහට රුපියල් 1,50,000ක් සහ වත්කම් විදිහට රුපියල් 1,00,000
50000. ඊට පස්සේ ඊළඟ ගනුදෙනු බලන්න. රුපියල් 30000ක බැංකු ණයක් ගත්තලු. මේ බැංකු ණය ගත්තාම ඒක කොහොමද ව්‍යාපාරයේ මේ ගනුදෙනු සටහන් කරන්නේ? බැංකු ණයක් ගත්තාම ඒක සටහන් කරන්නේ අපි කොහොමද? බැංකු ණය කියන්නේ බාහිර බැඳීමක්. එතකොට වගකීම්. එහෙම නැත්නම් ණයෙහි බැඳීම වැඩි වෙන රුපියල් 30000ක්. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද වෙන්නේ? ඒක සල්ලි අපිට හම්බ වෙනවා. මුදල් හම්බ වෙනවා. ඒක මුදල් කියන වත්කම් වැඩි වෙනවා. එතකොට වත්කම් රුපියල් 30000කින් ඉහළ යනවා. එතනදී වෙන්නේ මොකද්ද? රුපියල් වත්කම් විදියට රුපියල් එතකොට 1,80,000ක් වෙනවා. වගකීම රුපියල් 30000ක් වෙනවා. ස්කන්ධ විදියට රුපියල් 1,50,000ක්. පිළිතුර 2. හරි නේද? මේක පොඩ්ඩක් බලා ගන්න. හරි. මේකේ දැන් මම මේ කරන විදිහේ මොකක් හරි නොතේරෙන දා තියෙනවා අනිවාර්යෙන් කියන්න. මේ කියන්නේ මම කරන වේගය වැඩි හරියි එහෙම තියනවා නම් කියන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඊළඟ එක බලමු අපි. ඒක බලන්න. සුමිත් රුපියල් ලක්ෂයක මුදල් සහ 50000ක ලීබඩු යොදා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඊට පස්සේ 30000ක බැංකු ණයක් ලබා ගන්නා ලදී. මේක ගනුදෙනු කරපු පසු දිනුම් කරන සමීකරණය වන්නේ කියලා කියනවා. අර මම කලින් කිව්ව එක ගනුදෙනු ටිකම තමයි සිද්ධ වෙන්නේ. මෙතන අර නම පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ පිළිතුර බලන්න පොඩ්ඩක්. ස්කන්ධය තියෙනවා මෙතන ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්, ජංගම නොවන වත්කම්, ජංගම වත්කම් මේ විදිහට තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. ඔයාලා දන්නවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් විදිහට වත්කම වර්ග වෙන්නේ කොහොමද? අපි මේ වත්කමක් පාවිච්චි කරද්දී ඒක වත්කම මේ කියන්නේ වත්කම කියන්නේ අපිට තියෙන සම්පතක් වගේ නැත්තරම අපි ව්‍යාපාරේ පාවිච්චි කරන සම්පතක් වගේ දැන්. එතකොට මේක අපිට මාස 12ක් කියන්නේ සාමාන්‍ය අවුරුද්දක් වාර්ෂික කාලය කියන මාස 12ක වගේ කාලයක් ඇතුළත සල්ලි බවට ඉක්මනට පත් කරන්න පුළුවන්. අපි ඒක කියන ජංගම වත්කම. උදාහරණ විදිහට ඔය ජංගම වත්කම වල උදාහරණ විදිහට ගන්නවා අපි ණය ගැටුව. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ අපි මොන හරි භාණ්ඩ අලෙවි කරලා ඒ භාණ්ඩ අලෙවි කරලා අපි මේ ණයට භාණ්ඩ අලෙවි කරාම අපිට ඇති වෙන ණය ගැටියෝ කියලා. ඒ කියන්නේ ඒ කට්ටිය අපිට සල්ලි පස්සේ ගෙවන්න අපිත් එක බැඳීමක් ඇති වෙනවා. ඒක තමයි ණය ගැටියෝ කියන්නේ. ඉතින් මේක අපිට පස්සේ සල්ලි මෙයාලගෙන් හම්බ වෙනවානේ. එතකොට මේක අවුරුද්දකට අඩු කාලයක් ඇතුළත වගේ අපිට හම්බ වෙනවා. ඉතින් එතනදී මේ ජංගම වත්කම් කියන එක අපි මොකක් විදිහද ගන්නෙ? ජංගම වත්කම් විදිහට මේක ගන්නවා අපි මොකද්ද? ණය ගැටියෝ කියන එක අපි එතකොට ජංගම වත්කමක් විදිහට ගන්න. මොකද ඒක මාස 12කට අඩු කාලයක් ඇතුළත අපිට සල්ලි විදිහට හම්බ වෙනවා. දැන් ඕකේ කියන්නේ දැන් ඔය කට්ටිය වත්කම් වෙන නිර්වචනය ඉගෙන ගන්න ඇති මාස 12ක වගේ කෙටි කාලයක් ඇතුළත උපලබ්ධි වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් බවට පත් වෙනවා. උපලබ්ධි වෙනවා කියලා කියනවා. මේ උපලබ්ධි වෙන වත්කම් තමයි මේ ජංගම වත්කම් කියන්නේ. කියන්නේ මාස උපලබ්ධි වෙනවා කියන්නේ මුදල් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් කෙලින්ම අපි මුදල්නේ වැඩිපුරම පාවිච්චි කරන ඕනි දෙයක් මේ භාණ්ඩ ගන්නකොට මුදල්නේ පාවිච්චි කරන්නේ වැඩිපුරම. අන්න ඒ වගේ දේවල් තමයි මේ ජංගවත්කම් කියන්නේ. එතකොට ජංගම නොවනවත්කම් කියන්නේ මේ ජංගවත්කම් වලට අයිති වෙන්නේ නැති ඒවා. ඒ කියන්නේ ඉක්මනට මුදල් බවට පත් කරන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්න ව්‍යාපාරේ ගොඩනැගිල්ලක් ගත්ත කියලා. දැන් මේ ව්‍යාපාරේ ගන්න ගොඩනැගිල්ල අපි එකපාරටම මේවා කරන්නේ නැහැ නේ. කියන්නේ ව්‍යාපාරේ තියෙන ගොඩනැගිල්ල අපි අවුරුද්දකට වැඩි කාලයක් එකෙන් පාවිච්චි ගන්නවා, ප්‍රයෝජන ගන්නවා. එතකොට ඒක ජංගම නොවනවත්කමක් වෙනවා. හරිද? ඒක තමයි ජංගම සහ ජංගම නොවන වර්ග වෙනසක්. දැන් ගොඩක් අය දන්නවනේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ වගකීම් පැත්තට වගකීමක් කියනවල දන්නවනේ බැඳීමක්නේ. එතකොට මේ ජංගම වගකීම් සහ ජංගම නොවන කියන්නේ මේ අපි ගෙවන්න තියෙන බැඳීමක් නේ ජංගම වගකීමක් කියන්නේ. මේ බැඳීම මේ මාස 12කට අඩු කාලයක් ඇතුළත. ඒ කියන්නේ දැන් ඔය අපි භාණ්ඩ ණයට ගත්තාම අපිට ඇති වෙනවා ණය හිමියෝ. ඉතින් මේ ණය හිමියෝ මාස 12කට අඩු කාලයක් ඇතුළත ගෙවන්න ඕනි නම් මොකද කරන්න ඕනේ? මේ එතකොට ඒක ගෙවන්න ඕනි නැත්තරම. එතකොට ඒක ජංගම වගකීමක් වෙනවා. නමුත් ජංගම දැන් බැංකු ණයක් වගේ ගත්තොත් එහෙනම් බැංකු ණය ලක්ෂ 5ක් වගේ ගත්තොත් ඒක අවුරුද්දක් ඇතුළත ගෙවන්න නෙමෙයිනේ ගන්නෙ. වාරික විදියට අවුරුදු කාලයක් ගෙවන්න ගන්න. එතකොට මේ බැංකු ණය කියන එක ජංගම නොවන වගකීමක් විදියට තමයි හඳුනගන්නේ. මොකද ඒක අවුරුද්දකට වැඩි කාලයක් ගෙවන නිසා. හරි. එතකොට මේක අපි බලමු. මේක රුපියල් ලක්ෂයක මුදල් යොදවනවා. එතකොට මුදල් කියන්නේ මොකක්ද ව්‍යාපාරේ? මම කිව්වා අවුරුද්දට මේකට න මේ මුදල් කියන එක වත්කම වැඩි වෙනවා. එතකොට මුදල් කියන වත්කම මොකක්ද? ජංගම වත්කම. ඊට පස්සේ ඒකේ හිමිකම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. ඒක හරි. හිමිකම එහෙම වෙන මොකුත් වෙන්නේ නැහැ. ඊළඟට රුපියල් 50000ක ලීබඩු යොදවනවා. ලීබඩු කියන්නේ මොකද්ද? ලීබඩු කියන්නේ අවුරුද්දකට වැඩි කාලයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලීබඩු කියන්නේ මොකද්ද? අල්ලෝ. ලීබඩු කියන්නේ ජංගම නොවන
වත්කම. එතකොට ජංගම නොවන වත්කම 50000කින් වැඩි වෙන ගමන් හිමිකම 50000කින් වැඩි වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක බලන්නකෝ. බැංකුවේ 30000ක ණයක් ගත්තා. මේ ණය ගන්න එක මම කිව්වා බැංකුවට මොකද්ද? ජංගම නොවන වගකීමක්. ඒ කියන්නේ අවුරුද්දකට වැඩි කාලයක් අපි ගෙවන්න සාමාන්‍යයෙන් බැඳී ඉන්නේ. දැන් සාමාන්‍ය අඩු කාලයක් ඇතුළත ගන්න ඒවත් තියෙනවා ප්‍රායෝගිකව. නමුත් අපි දැන් accounting හදාරද්දී අපි ගොඩක් දුරට ඉගෙන ගන්නේ ඕක බැංකු ණය ජංගම නොවන වගකීම් විදියට. ඉස්සරහට ඉගෙන ගද්දී ඕක අපිට කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මේකදී ජංගම නොවන වගකීම් විදියට තමයි ගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? එතකොට මේකේ ජංගම නොවන වගකීම් 30000කින් වැඩි වෙනවා. ඊට පස්සේ බැංකු ණයක් ඇතුළත දාන්න මුදල් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් කියන්නේ ජංගවත්කම 30000කින් වැඩි වෙනවා. එතකොට ඒක පිළිතුර වෙනවා කීයද? පිළිතුර ඉතින් අපිට එනවා 3. කීයද? 1,50,000 හිමිකම ඊට පස්සේ ජංගම නොවන වගකීම් 30000ක් වෙන ගමන් ජංගවත්කම් රුපියල් 50,000යි ජංග සමාවෙන් ජංගවත්කම් 1,30,000යි ජංගම නොවන වත්කම් රුපියල් 50,000යි. ඒක බලාගන්න. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකේ අපහසුතාවක් තියෙනවා නම් කියන්න. මේක බලන්න. අමින්ගේ ව්‍යාපාරයේ සිදු එක්තරා ගනුදෙනුවක් නිසා වත්කම රුපියල් 50,000කින් අඩු වුණාලු. ඊට පස්සේ වගකීම රුපියල් 50,000කින් අඩු වුණාලු. මේක මොකක්ද කියලා අහන්න වෙනද ගනුදෙනුව මොකක්ද කියලා අහන්න. දැන් මේක උත්තර පහ දීලා. පළවෙනි එක බලන්නකෝ. අයිතිකරු රුපියල් 50,000 මුදල් ප්‍රාග්ධන ලෙස යොදවීම. රුපියල් 50,000 මුදල් ප්‍රාග්ධන විදිහට අයිතිකරු යොදවනවා නම් මොකක්ද ඒකේ සරලවම වෙන්නේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් යොදවුවම මොකද්ද වෙන්නේ? රුපියල් 50,000ක ප්‍රාග්ධනයක් විදිහට මුදලක් යොදවුවාම වෙන්නේ ව්‍යාපාරයේ මුදල්වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ හිමිකම වැඩි වෙනවා. ඉතින් මෙතන එහෙම එකක් කියනවද? නැහැ. එතකොට ඒක අපිට ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ එක බලන්න. අයිතිකරු 50,000ක ලීබඩු ප්‍රාග්ධන ලෙස දෙන්නේ. ලීබඩු කියන්නේ ප්‍රාග්ධන විදිහට ලීබඩු යොදවනවා නම් මම කිව්වා මොකද වෙන්නේ? ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. ඉතින් මේක වත්කම 50,000ක අඩු වෙනවා. එතකොට දෙවෙනි උත්තරේ ගන්න බෑ. ඊට තුන්වෙනි එක බලන්න. බැංකුවෙන් 50,000ක ණයක් ගැනීම. බැංකුව ණයක් ගත්තාම මොකද වෙන්නේ? අපේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම බාහිරට තියෙන වගකීමක් වැඩි වෙනවා. කියන්නේ බැංකුව ණය කියන වගකීම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙන ගමන් 50,000කින් වගකීම වැඩි වෙනවා 50,000කින්. මේක කියන්නේ වත්කම් 50,000කින් අඩු වෙනවා වගකීම් 50,000කින් අඩු වෙනවා. එතකොට තුන්වෙනි ගණන අපිට ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. ණය හිමියන්ට රුපියල් 50,000ක් ගෙවීම. ණය හිමියන්ට 50,000ක් ගෙවනවා. ණය හිමියන්ට ගෙවද්දී අපිට මොකද්ද වෙන්නේ? ගෙවනවා කියන්නේ සල්ලි ව්‍යාපාර පිටත යනවා. ඒ කියන්නේ ණය හිමියන්ගේ ගෙවනවා කියන්නේ මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් රුපියල් 50,000කින් අඩු වෙනවා. ඊට පස්සේ ණය හිමියෝ කියන්නේ මොකද්ද අපේ ව්‍යාපාරයට? බැඳීමක්. ඒ කියන්නේ නැත්තම් වගකීම. එතකොට අපේ ව්‍යාපාරේ වගකීම රුපියල් 50,000කින් අඩු වෙනවා. නේද? එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේක උත්තර විදිහට අපිට මොකද ගන්න පුළුවන්? 9 වෙන 50,000 ගෙවම ඇත්තටම වෙන්නේ වත්කම් 50,000කින් අඩු වෙන ගමන් වගකීම් 50,000කින් අඩු වෙන එක. එතකොට මේක වෙළඳ ගන්න දෙනවා ණය හිමියන්ට 50,000 ගෙවීම පිළිතුරු විදිහට 4 එනවා. හරි. ඊළඟ එක බලන්න. ව්‍යාපාර ආයතන සිදු වූ ගනුදෙනු පහත මැද ගිණුම් කරන සමීකරණ තුර ඇතුළත් කර තිබේ. මෙන්න මේක. හරිද? ඒකේ තියෙන්නේ වගකීම් 50,000ක් අඩු වෙනකම් වත්කම් 50,000ක් අඩු වෙන එක. මෙම ගනුදෙනුව කවරෙක්ද කියලා අහනවා. මේක පිළිතුරු පහක් දීලා තියෙනවා. බලන්න. පළවෙනි එක විදිහට දීලා තියෙනවා රුපියල් 50,000ක බැංකු ණයක් ගැනීම. 50,000ක බැංකු ණයක් ගත්තාම මම කලින් දැන් ගොඩක් වෙලා අපි කතා කරා අත්‍තරම දැන් ඒක කඩපාඩම් නැත්te ඔයාලට කියලා. බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? වගකීම් වැඩි වෙනවා, වත්කම් වැඩි වෙනවා. ඒක ගන්න බෑ. දෙවෙනි එක 50,000ක වාහන ණයට ගැනීම. වාහන ණයට ගත්තාම මොකද වෙන්නේ? අපේ තොග කියන වත්කම තමයි වැඩි වෙන්නේ. වාහන ණයට ගත්තාම. එතකොට තොග වත්කම රුපියල් 50,000කින් වැඩි වෙනවා කියන්නේ මෙතන වත්කම් අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට වගකීම් වැඩි වෙනවා. තොග වත්කම වැඩි වෙන ගමන් ණය වගකීම වැඩි වෙනවා. එතකොට ඒක ගන්නත් බෑ. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න අයිතිකරු 50,000ක් ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ගත්තාම යෙදුවමත් ඔයාලා දන්නවා මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. එතකොට ප්‍රාග්ධන උදෙන් අපිට ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. 50,000ක තොග ණය හිමියන්ට ආපසු යැවීම. මේක බලනකොට ණය හිමියට ආපසු යව අපි කලිමුත් එකක් කතා කරා ණය හිමියට ආපසු යවම මොකද වෙන්නේ? අපි දැන් ගත්ත තොගනේ අරන් දෙන්නේ. එතකොට තොග ගත්ත එකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. එතකොට තොග ණයට අරන් තියනවා නම් ණය හිමි වගකීමක් තියෙනවා. එතකොට තොග ආපහු යවනවා කියන්නේ මේ වගකීමෙන් 50,000ක් අඩු වෙනවා. හොඳද? ඊට පස්සේ ඊළඟ බලපෑම මොකද්ද? අපේ තොග කියලා වත්කමන්නේ තියෙන්නේ. මේ තොග වත්කම තුවේ 50,000කින් අඩු වෙනවා. එතකොට
මේක මොකක්ද වෙන්නේ? වගකීම් 50000කින් අඩු වෙන ගමන් ඔක වත්කම 50000 අඩු වෙනවා. එතකොට ඒකේ හරි පිළිතුර වෙන්නේ මොකක්ද? 4 රුපියල් 5000 නාහිමියට ආපසු යැවීම. හරි. හොඳයි. අපි අන්තිම MCQ ප්‍රශ්නයකට අහනවා. මේක පහතට හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු වන්නේ කුමක්ද කියලා අහනවා. හරිද? ව්‍යාපාරයක හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු මොකක්ද කියලා අහන මේක. පළවෙනි එක දීලා තිනවා ණය හිමියන්ට මුදල් ගෙවීම කියලා. ණය හිමියන්ට මුදල් ගෙවීම මොකද්ද? ව්‍යාපාරයේ ණය හිමියන්ට මුදල් ගෙවුවම මොකද වෙන්නේ? හිමිකමද අඩු වෙන්නේ? නෑ. මුදල් කියන වත්කම අඩු වෙනවා, වගකීම් අඩු වෙනවා. එතකොට ඒ හිමිකම අඩු වීමට බලපෑමක් තියෙනවද? නැහැ. ඊට පස්සේ ඊළඟ එක බලන්න බැංකු ණයක් ගැනීම. බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? ව්‍යාපාරයේ වගකීමක්, ඒ කියන්නේ බාහිර බැඳීමක් ඇති වෙනවා. එතකොට බාහිර බැඳීමක් වැඩි වෙනවා, මුදල් කියන වත්කම වැඩි වෙනවා. එතකොට ඒක හිමිකම අඩු වීමට බලපානවද? නැහැ. ඊට පස්සේ මාසික සේවක වේතන ගෙවීම. මාසික සේවක වේතන ගෙවුවම මොකද වෙන්නේ? සේවක වේතන කියන්නේ මොකද්ද? වියදමක්. දැන් ඔයාලා දන්නවා එතකොට වියදමක් ගෙවද්දි මොකද්ද වෙන්නේ? වියදමක් ගෙවද්දි මොකද්ද වෙන්නේ? ව්‍යාපාරේ මුදල් කියන වත්කම. ඒ කියන්නේ අපි සේවකයන්ට පඩි ගෙවලා කියනකොට මොකද වෙන්නේ? සේවකයන්ට පඩි ගෙවුවම මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරේ තියෙන මුදල් වලින් මේ ප්‍රමාණය ව්‍යාපාරෙන් එළියට යනවා. ඒ කියන්නේ ව්‍යාපාර මුදල් අඩු වෙනවා. ඊට පස්සේ සේවක වේතන කියන්නේ වියදමක්. වියදම් හිමිකමට යන්නේ. එතකොට මේ වියදම් විදියට මේක අඩු වෙනවා. ඒ කියන්නේ වියදමක් අඩු වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා කියන්නේ. එතකොට ඒක හිමිකම අඩු වීමට බලපාන තුන්වෙනි. එතකොට දැන් ඒක තමයි හරි උත්තරේ වෙන්නේ. දැන් අපි අනිත් එකත් බලමු කෝකටත් ඒක හරි වෙනවද කියලා. ඊට ඊළඟේ බලන්න අයිතිකරු මුදල් ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු මුදල් ප්‍රාග්ධන විදිහට යෙදුවා මොකද වෙන්නේ? එතකොට වෙන්නේ දැන් අපි ගොඩක් වෙලා කතා කරා මේ මුදල් කියන ප්‍රාග්ධන මේ වත්කම වැඩි වෙන ගමන් ප්‍රාග්ධනය වැඩි වෙන හිමිකම. මේ හිමිකම වැඩි වීමට බලපාන. ඒක අඩු වීමට බලපාන නැහැ. ඊට පස්සේ අයිතිකරු ඉඩම් ප්‍රාග්ධන ලෙස යෙදවීම. ඉඩම් ප්‍රාග්ධන විදිහට යෙදුවා මොකද වෙන්නේ? හිමිකම වැඩි වීමක් තමයි වෙන්නේ. එතකොට මේක නිවැරදි වෙන්නේ මොකද්ද? 3.